ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි මේ ගිය සතිය අන්තිමට කතා කරා HTML භාවිතයෙන් වෙබ් පිටුවක් කොහොමද සකස් කරන්නේ කියලා. එතකොට අපි පුතේ මූලික ටැග්ස් කීපයක් ගැන කතා කරා. ඒ කියන්නේ HTML මූලික ටැග්ස් අපි පටන් ගත්තා HTML කියලා. ඊට පස්සේ අපි ලිව්වා head, title clause, head clause, body clause, HTML clause කියලා. ඒතර මම මේ ටැග්ස් ටික හැමදාම වගේ කියනවා. ඒතර ආටි බේම මේ ටික මතක තියෙයි. දැන්ටත් බොහෝ විට මතක ඇති. ඒතර මේ මූලික ටැග්ස් ටික ඊට පස්සේ පුතේ අපි කතා කරා අර H tags එහෙම නැත්නම් header tags කියලා. header tags කියලා කියන්නේ අපිට මාතෘකාවක් එහෙම ලියන්න ඕන වුණොත් වෙබ් පිටුවේ අපි භාවිතා කරන header tags. ඒතර අපි ඉගෙන ගත්ත header tags තියෙනවා H1 එකේ ඉඳගෙන H6 දක්වා. H1 ඉඳගෙන H6 දක්වා header tags තියෙනවා. එතකොට මේ header tags වලින් පුතේ ලොකුම H1 ඒකෙදි එයා අකුරු ලොකු වෙනව පමණක් නෙවෙයි අකුරු bold වෙනවා. ඔන්න ඔහොම එකක් ඉගෙන ගත්තා. ඒ වගේම අපි තව tag එකක් ඉගෙන ගත්තා HR කියලා horizontal ruler. ඒ කියන්නේ තිරස් රේඛාවක් ඇතුළත් කරන්න ඕන නම් අපි භාවිතා කරනවා වෙන මේ HR tag එක. එතකොට අපි ගිය සතියේ අවසානයේ කතා කරේ HR tag එක ගැන අපිට වෙබ් පිටුවට තිරස් රේඛාවක් ඇතුළත් කරන්න HR tag එක භාවිතා කරන්න පුළුවන්. එතකොට මම දැන් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. අපි ගිය සතියේ හදපු වෙබ් පිටුව මෙතන තියෙනවා. මෙන්න මේ grade 11 කියලා. එතනම grade 11 කියන එක ඩබල් ක්ලික් කරාට පස්සේ එයා අපේ default browser එකෙන් open වෙනවා. එතකොට මේ තියෙන අපේ වෙබ් පිටුව ගිය සතියේ හදපු. එතකොට මම ඔයාලට කිව්වා ඕනම වෙබ් පිටුවක පුතේ right click කරාට පස්සේ ඒකේ තියෙනවා view page source කියලා එකක්. අපිට view page source වලට ගියාට පස්සේ අපිට අපි type කරපු tags ටික දැක බලා ගන්න පුළුවන්. අපේ වෙබ් පිටුවේ අපි type කරපු tags ටික දැක බලා ගන්න පුළුවන්. හැබැයි පුතේ අපිට මේ view page source වලට ගිහිල්ලා tags edit කරන්න බෑ. ඒ කියන්නේ අපි වෙබ් පිටුව උඩ right click කරලා ඒකේ source code එක අදාළ කේත ටික ගත්තට අපිට බෑ මේක edit කරන්න. ඒ කියන්නේ මට බෑ දැන් මෙතන ICT කියන එක ගාව මොනවා හරි ලියන්න. ඒක මකල මුකුත් ලියන්න මට බෑ. select වෙනවා. බෑ මකල ලියන්න බෑ. ඒතකොට අපිට ඕන නම් අපේ වෙබ් පිටුව සංස්කරණයට ලක් කරන්න. දැන් ගිය සතියේ හදපු වෙබ් පිටුව අපි අද තව සංස්කරණයන් වලට ලක් කරනවා. එතකොට අපි කරන්න ඕනේ පුතේ අපේ වෙබ් පිටුව ගබඩා කරපු තැනට ගිහිල්ලා වෙබ් පිටුව උඩ right click කරලා අපි open with කියලා දෙනවා. open with notepad. මොකද අපි notepad එකක් භාවිතා කරලා තමයි පුතේ වෙබ් පිටුව හැදුවේ. එතකොට අපි වෙබ් පිටුව right click කරලා open with notepad කියලා තෝරනවා. දැන් අපිට හම්බෙනවා අර අපි ගිය සතියේ කරා වගේම කරපු එකම එහෙම නැත්නම් අදාළ කේත කොටස. දැන් අපිට පුළුවන් මේ කේතයන් වෙනස් කිරීම වලට ලක් කරන්න. ඒතර අපි HTML එකක් නෙවෙයි මේ හම්බෙන්නේ notepad එක. HTML කේත ටික තමයි. හැබැයි හම්බෙන්නේ notepad එකේ. ඒතර notepad එකේ type කළා තමයි අපි අදාළ වෙනස් කිරීම කරේ. ඒතර අපි ගිය සතියේ ඉගෙන ගත්තා HR කියන්නේ පුතේ තිරස් රේඛාවක්. HR වල attributes. attributes කියන්නේ පුතේ එයාගේ ගුණාංග කීපයක් තියෙනවා. එකක් අපි කතා කරා HR color කියලා. HR එකේ ගුණාංග කීපයක් තියෙනවා. එකක් තමයි HR color. උතර HR තමයි පුතේ tag එක. දැන් ඔයාලට පේනවා HR තමයි tag එක. HR එක ගාව අපි space එකක් තියලා ලිව්ව color කියලා. උතර color කියලා ලියද්දි පුතේ අපිට color කියලා ලියන්න ආකාර කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ color එක ලියන්න අපිට එක්ක color equal කියලා color එකේ නමක් දෙන්න පුළුවන්. දැන් මම දීලා තියෙනවා color equal red කියලා. එහෙම ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් අපිට color equal කියලා අපිට පුළුවන් color code එකක් දෙන්න. ඒතර color code එකක් දෙන්නේ පුතේ සාමාන්‍යයෙන් ෂඩ් දශමය අගයන්ගෙන්. ඒ කියන්නේ 16 පාදයේ අගයන්ගෙන්. ඒතර අපි RGB කියන colors. දැන් මෙතන පුතේ FF කියලා තියෙන්නේ R.
මෙතන ඊළඟ බිංදු දෙකෙන් කියන්නේ G, ඒ කියන්නේ green. ඊළඟ බිංදු දෙකෙන් කියනවා blue, නිල් පාට. ඔය විදියට. ඒතර ඔය වගේ HR කලර් එකක් අපිට දෙන්න පුළුවන්. එක්ක වර්ණ කේතයක්, එහෙම නැත්නම් වර්ණයේ නම. ඒ වගේම පුතේ අපිට HR එකේ size එක වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔයාලා මේ වෙබ් පිටුව බැලුවම ඔයාට පේනවා වෙබ් පිටුව HR 4ක් තියෙනවා. ඒවා ඉතා සිහින් තිරස් රේඛාවන් තමයි තියෙන්නේ. උතර මෙයාගේ මහත අපිට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තව ගුණාංගයක්. උතර අපි පුතේ මේ ගුණාංග එක දිගට ලියාගෙන යනවා මෙන්න මෙහෙම. මෙතන ස්පේස් එකක් තියුවා. ස්පේස් එකක් තියලා අපි ඊළඟ ගුණාංගය ලියනවා. ඊට පස්සේ මේක කියවන්නේ HR එක HR color. ඊළඟට අපි ලියනවා HR size. ආයි HR කියලා ලියන්නේ. අපි ලියන size සමානයි කියලා size එකේ අගයක් දෙනවා. මොකද HR size සමානයි 5යි. එතකොට HR එකේ size එක මොනවා පහක්ද පුතේ වැඩි වෙන්නේ? දැන් උඩම තියෙන HR එකේ size එක මොනවා පහක්ද වැඩි වෙන්නේ? මොනවා පහක්ද පුතේ වැඩි වෙන්නේ? HR එකේ size එක කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්. මොනවා පහක්ද? පික්සල්ස් 5ක් වැඩි වෙනවා. පික්සල් 5ක්. හරි පික්සල්ස් 5ක්. දැන් මම මෙයාව සේව් කරනවා. සේව් කරා. එතකොට මම මෙයාව රිෆ්‍රෙෂ් කරාට පස්සේ අන උඩම තියෙන HR එක පික්සල්ස් 5කින් වැඩි වුණා. හරි උඩම තියෙන HR එක පික්සල්ස් 5ක් වැඩි වුණා. එතකොට අපි දෙවණියට තියෙන HR එකට දෙමු size එක 10යි කියලා. ඔන්න දෙවණියට තියෙන HR එකේ මම ලියනවා size සමානයි 10යි 10යි කියලා. දැන් මම සේව් කරා. එතකොට වෙබ් පිටුවට ගිහලා අපි රිෆ්‍රෙෂ් කරාම අන්න දෙවණියට තියෙන HR එකේ size එක 10යි. මම තුන්වෙනියට තියෙන HR එකේ size එක දෙනවා 15යි කියලා. ඒකේ ඕන තරම් අගයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ HR එකේදී පුතේ වෙන්නේ තිරස් රේඛාවක් ඇඳෙන එක පික්සල්ස් ප්‍රමාණය අපිට ඕන තරම් වැඩි කරගෙන යන්න පුළුවන්. ওই වගේ HR එකේ size එක වෙනස් කරන්න පුළුවන්. ඒතර size එක කියන්නේ යාගේ ඝනකම මහත හදන්න පුළුවන්. ඒ වගේම පුතේ HR එකේ තව ගුණාංගයක් තියෙනවා HR width කියලා. දැන් කාට හරි තේවි HR එකේ මුලින්ම ගුණාංගය කලර් ලියන්න ඕනද? එහෙම එකක් නැහැ. කාට හරි ඕන නම් HR size කියන එක මුලින් ලියන්න පුළුවන්. මම මෙන්න මේක වෙනස් කරන්නම්. මම මෙයාව කට් කරලා මෙන්න මෙතනට ගෙනල්ලා යාව paste කරනවා. paste කරා. ওই විදියට. දැන් HR size තියෙන්නේ මුලින්. color තියෙන්නේ පස්සේ. ඒක කිසිම ගැටලුවක් නැහැ පුතේ. HR එකේ size එක color එක මාරුණා කියලා කිසිම හානියක් උනේ නැහැ. දැන් මම save කරලා ඒක refresh කරා. කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ විදියමයි අපිට ගුණාංග එහා මෙහා මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක HR එකට විතරක් නෙවෙයි. මෙතනින් එහා කතා කරන හැම ටැග් එකකටම මේක අදාළයි. ගුණාංගය අනිවාර්යෙන් මේ පිළිවෙලට ලියන්න ඕන කියලා එකක් නැහැ. හරි. color සමානයි red කියලා එක ළඟ තියෙන්න ඕන. හැබැයි HR ගාව colorම තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. ඒකෙ පුතේ HR එකේ අපිට යාගේ දිග වෙනස් කරන්නත් පුළුවන්. එතකොට අපි ලියනවා HR width. HR එකේ width එක. මම HR width කියලා දෙන මගේ 400යි කියලා. එතකොට පුතේ මේ මොනවා 400ක්ද? HR width එක යගේ මම දෙනවා 400යි කියලා. මොනවා 400ක්ද? මොනවා 400ක්ද මේ? අර ඉස්සෙල්ලා අපි කිව්වා වගේම මේ තියෙනෙත් පික්සල්ස් 400ක්. HR එකේ width එක 400යි පික්සල්ස් 400ක්. දැන් මම යාව සේව් කරා. මම සේව් කරා. වෙබ් පිටුවට ඇවිල්ලා රිෆ්‍රෙෂ් කරනවා. එතකොට මෙන්න උඩම තියෙන HR එකේ size එක වෙනස් වුණා. ඒ වෙනස් උනේ එයාගේ දිග දැන් පික්සල්ස් 400ක් පමණයි. හරිද? ඔය විදිහට අපිට HR එකේ අගය වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. HR එකේ අගය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ කාට හරි ඕන නම් මෙන්න මෙහෙම අගය ලබා දෙන්නත් පුළුවන්. මම මෙතනින් HR size සමානයි HR size සමානයි මම අගයක් දෙනවා 100ට 60යි කියලා. හරිද? ඔය විදිහට ලබා දෙන්නත් පුළුවන් පුතේ.
එතකොට HR size සමානයි 160යි කියලා දුන්නොත් එහෙම එයා සලකනවා අපේ මේ මුළු වෙබ් පිටුවේම දිග 100යි. ඒ කියන්නේ මේ සම්පූර්ණ දිග 100යි. එහෙනම් ඒකෙන් 60ක් HR එක තියෙන්න ඕන. ඒකෙන් 60ක්. උතර වෙබ් පිටුවේ දිග 100යි. එහෙනම් ඒකෙන් 60ක් එන්න ඕන. දැන් බලමු අපි රිෆ්‍රෙෂ් කරලා රිෆ්‍රෙෂ් කරාට මොකද වුන්නේ අපිට මම සේව් කරපු එක හරි ගියාද මන්ද? සයිස් නෙවෙයි කවුරුම් මට කිව්වෙත් නෑ. සයිස් නෙවෙයි පුතේ HR width එක මට වැරදුනා. HR width සමානයි 160යි. සයිස් එක අපි කලින් දැම්මනේ. HR width සමානයි 160යි. මම රිෆ්‍රෙෂ් කරනවා. දැන් පුතේ දෙවණියට තියෙන රූලර් එක 160යි. හරිද? එතකොට ඒක පුතේ නිශ්චිත අගයක්ද 160යි කිව්වම? නිශ්චිත අගයක් නෙවෙයි. ඒ මොකද වෙබ් බ්‍රවුසර් එකේ දිග 100 නම් ඒකෙන් 60ක් තමයි HR එක තියෙන්නේ. හැබැයි උඩම HR එකේ අපි ලිව්වා HR සමානයි 400යි කියලා. අන්න එයාගේ අගය නිශ්චිතයි. මොකද එතකොට HR එකේ width එක වෙබ් බ්‍රවුසර් එකට මොනවා වුණත් එයා 400ක් තියාගෙන ඉන්නවා. එහෙනම් මම මොකේ වෙනස ඔයාලට පොඩ්ඩක් පෙන්වන්නම්. මම මේ වෙබ් බ්‍රවුසර් එක පොඩ්ඩක් ප්‍රමාණයෙන් කුඩා කරනවා. බලන්න වෙබ් බ්‍රවුසර් එක ප්‍රමාණයෙන් කුඩා කරද්දී අර දෙවණියට තියෙන HR එකට මොකක්ද වෙන්නේ? දෙවණියට තියෙන HR එක බලන්න පුතේ. මොන විශාල කරද්දී බලන්න. දෙවණියට තියෙන HR එක වෙබ් බ්‍රවුසර් එකේ දිගට සාපේක්ෂව වෙනස් වෙනවා. දැන් දෙවණියට තියෙන HR එක පළවෙනි එකේනට වඩා දිග වැඩි වුණා. නේ? දැන් මම මෙයා ප්‍රමාණයෙන් කුඩා කරගෙන යද්දී බලන්න දෙවණියට තියෙන HR එක පළවෙනි කෙනාට වඩා ප්‍රමාණයෙන් කුඩා වේගෙන යනවා. ඒකෙන් පුතේ පැහැදිලිව පේනවා අපේ වෙබ් බ්‍රවුසර් එකේ දිග 100 නම් අන්න එකෙන් 60ක් තමයි දෙවණියට තියෙන HR එක තියෙන්නේ. ඒකයි අපි මෙහෙම 160යි කියලා දුන්නේ width එක. එහෙම ප්‍රතිශතාත්මක අගයක් ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් width සමානයි 400යි. එතකොට මේක පුතේ නිශ්චිත අගයක්. width සමානයි 400යි කිව්වොත් මේක නිශ්චිත අගයක්. එතකොට අපිට width එක කියන්නේ HR එකේ දිග නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස ලබා දීමේ හැකියාව තියෙනවා. ඕනම දෙයක දිග එහෙමයි. අපි පස්සේ පින්තූරයක දිගත් ඉගෙන ගන්නවා. පින්තූරයක දිගත් නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස ලබා දීමේ හැකියාව තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. හරි පුතේ. අපි අතනින් ලිව්වා ගිය සතියේ HR එකේ මෙන්න මෙහෙම ගුණාංග තියෙයි කියලා. එහෙම ගුණාංග තියෙයි කියලා ලිව්වට ගුණාංග ටික මොනවද කියලා ලිව්වේ නෑනේ. නේ පුතේ? HR එකේ මේ ගුණාංග තියෙයි කියලා ලිව්වට ගුණාංග ටික මොනවද කියලා ලිව්වේ නෑ නේද? කාට හරි පොඩක් කතා කරන්න පුළුවන්. ගුණාංග ටික ලිව්වේ නැහැ සර්. ඔව්. හරි අපි ලියාගමු. පොඩක් ඉන්නවද මම හරි අපි අතනින් ලියාගමු ගුණාංග ටික පළවෙනි එක ලියාගමු HR color පළවෙනි ගුණාංගය HR color එනලා ගුණාංග ටික පල්ලෙහාට අපි ලියමු මෙහෙම HR color ඊළඟ එක HR size ඊළඟ එක HR width ඔය විදිහට
හරි. දැන් ඔක යටතේ පුතේ අපි අනුමාතෘකාවක් ලියමු. HR color කියමු. දැන් පුතේ HR එකේ colors ගැන පේපර් එකේ වැඩිපුර අහන්නේ නැහැ. හරිද? පස්සේ අපිට ওই color ගැන එක එක අවස්ථාවලදී එනවා. ඒක නිසා තමයි දැන් මම මෙතනදී වැඩිපුර උගන්වන්නේ. පස්සේ එන තැන්වලදී මම HR color ගැන වැඩිපුර කියන්නේ නැහැ මොකද. මොකද HR එකේ color ගැන කෙලින්ම පේපර් එකේ අහන්නේ නැහැ. හැබැයි font color ගැන ඒව පේපර් එකේ අහනවා. දැන් මම මෙතනදී color ගැන කියලා දුන්නාම මට ආයි විශේෂයෙන් color ගැන කියලා දෙන්න උවමනාවක් නැහැ. හරි? ත්‍රාලයව මතක තියාගන්න ඕනේ. හරි HR color කියලා පුතේ අනුමාතෘකාවක් ලිව්වනේ. එතන යටින් ලියමු තිරස් රේඛාවකට වර්ණයක් ලබා දීමේදී color නැමැති ගුණාංගය භාවිතා කළ හැකි වේ. color නැමැති ගුණාංගය භාවිතා කළ හැකි වේ. මෙහිදී එතරම් ලියමු මෙහිදී වර්ණයේ නම හෝ වර්ණයට අදාළ කේතය පහත පරිදි ලබා දිය හැකිය. වර්ණයට අදාළ කේතය පහත පරිදි ලබා දිය හැකිය. හරි. මෙන්න මේ දෙක පුතේ ඔතන යටින් ලියා ගමු. මම මේ සිලෙක්ට් කරපු කොටස් දෙක මේක ලියා ගන්න. මෙන්න මේකටත් අපි පෙරලි කොමා දාලා ලියමු. මේ විදියට. ඔන්න. මෙන්න මේ සිලෙක්ට් කරපු කොටස් දෙක ලියා ගන්න ඕනේ. HR color සමානයි red. HR color සමානයි #FF.4. හරි ඔක ලියා ගන්න. හරි ලුමිනියන් මේ දෙක ලියා ගන්න තියෙන්නේ HR color සමානයි red HR color සමානයි මේ color code එක දානිෂ් මොකක් සම්බන්ධ එකක්ද දන්නේ අහන්නේ මම RPM ද දන්නේ ඔය අහන්නේ TPM ද RPM ද මොකද කියලා හරි ලියලා ඉවරයිනේ පුතේ හරි ඊළඟට ලියමු පොඩි අනුමාතෘකාවක් HR size
HR size. HR size. අනුමාත්‍රකාවක් ලියන්න HR size කියලා. එතන යටින් ලියමු. HR උසුලනය සමග HR උසුලනය සමග HR උසුලනය සමග භාවිතා කළ හැකි HR උසුලනය සමග භාවිතා කළ හැකි තවත් ගුණාංගයක් HR උසුලනය සමග භාවිතා කළ හැකි තවත් ගුණාංගයක් size නම් වේ. size නම් වේ. size නම් වේ. මෙහිදී රේඛාවේ ඝනකම වැඩි කළ හැකි අතර රේඛාවේ ඝනකම වැඩි කළ හැකි අතර අදාළ අගය රේඛාවේ ඝනකම වැඩි කළ හැකි අතර අදාළ අගය පික්සල් මගින් අදාළ අගය පික්සල් මගින් ලබා දෙනු ලබයි. අදාළ අගය පික්සල් මගින් ලබා දෙනු ලබයි. පික්සල් මගින් ලබා දෙනු ලබයි. හරි. අපි ඔතන යටින් ලියාගමු පුතේ මෙහෙම. ඔව්. දැන් මට මේ ප්‍රශ්නයක් අහනවා මම ඒකට උත්තර දෙන්නම්. WordPress වලින් වෙබ්සයිට් හදනකොට HTML codes ඕනද කියලා. හරි. WordPress වගේ වෙබ්සයිට් හදනකොට අපිට HTML codes ඕනේ නැහැ. එයා ඉබේ codes ටික ලියනවා. හරි. හැබැයි HTML codes ගැන අවබෝධයක් තියෙනව නම් ඒ කියන්නේ අපිට හරි ලේස් දැන් පුතේ උදාහරණයක් අර වෙනද වෙබ්සයිට් එකක් තිබුණා දැන් ඒක තියෙද මන්ද අර kaputa.com කියලා. දැන් kaputa.com කියන වෙබ්සයිට් එකේ පුතේ mouse එක මෙහෙම අරගෙන යද්දී mouse එක පස්සෙන් kaputa රෑනක් පියාඹගෙන එනවා පේනවා. අපිට පේනවා ඒක mouse එක අරගෙන යන තැන එහෙම වෙනවා. සමහර ඉස්කෝල වල වෙබ්සයිට් තියෙනවා ඒ ඉස්කෝලේ වෙබ්සයිට් එක උඩ mouse එක අරගෙන යද්දී ඉස්කෝලේ නම mouse එක වටේ කොඩියක් වගේ ලෙල දෙනවා. හරිද? ලෙල දෙමින් තියෙනවා. mouse එකේ නම මේ ඉස්කෝලේ නම mouse එක වටේ. එන mouse pointer එක වටේ. හරි. දැන් අපිට ඕන අපේ ඉස්කෝලේ නමත් අර වගේ දාගන්න. හරි. ඒතර අපි කරන්නේ අර ඉස්කෝලේ වෙබ්සයිට් එකේ source code එකට යනවා. අර ඉස්කෝලේ වෙබ්සයිට් එකේ source code එකට යනවා. අපිට පුළුවන් source code එක copy කරගන්න. හරිද? අපිට පුළුවන් source code එක copy කරන්න. හැබැයි source code එක copy කරන්න නම් දැන් උදාහරණයක් අපි මෙහෙම right click කරලා පුතේ view page source ගියාම මේ වගේ source code එක තියෙනවනේ. ඒ කියන්නේ web page එකේ tags ටික තියෙනවනේ. tags අපිට edit කරන්න බැරි වුණාට copy කරන්න පුළුවන්. මේවා copy කරන්න දෙනවා. මෙන්න copy. හරි. එතකොට අපිට පුතේ එහෙම copy කරගන්න නම් HTML tags පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් web page හදද්දී කවුරුවත් මෙහෙම tags type කරලා හදන්නේ නැහැ. සමහර අය සමහර tags copy කරගන්නව තව වෙබ්සයිට් වලින්. එයාම කලින් හදපු වෙබ්සයිට් එකකින් copy කරගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් අපිට ඔය WordPress හරි Drupal එක softwares තියෙනවා. එහෙම එකක් භාවිතයෙන් අතට codes ලියන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ හරි ලේසියෙන් පින්තූරයක් ඇතුළත් කරන්න නම් insert image යන්න විතරයි. codes එයා ඉබේ ලියනවා. හැබැයි අපි මේකෙදී codes ලියලා තමයි පින්තූර ඇතුළත් කරන්නේ. උතර ආටිද ඇයි අච්චර ලේසි ක්‍රමයක් තියෙද්දි අපි මෙහෙම කරන්නේ කියලා. ඔව් අපි එහෙම කරනවා. මොකද අපිට ඕනේ HTML code සම්බන්ධ අවබෝධය. විභාගෙදී අපෙන් අහන්නෙත් ඒක. ඒ වගේම තමයි
HTML කෝඩ් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කෙනෙකුට අර software වලින් web අඩවියක් හදන එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඒක නිසා HTML කෝඩ් සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් අවශ්‍ය වෙනවා. හරි ඒක මතක තියාගන්න ඕනේ. හරි. අපි කතා කරමින් හිටිය පුතේ HR size එක ගැන HR size. ඒතර අපි කිව්වා HR size එක දෙන්නේ පුතේ pixels වලින්. අපි ලියමු HR size කියලා මෙන්න මෙහෙම. HR size සමානයි 5යි කියලා. මෙන්න මේක ලියා ගන්න පුතේ මේක විතරක් ඇති. HR size සමානයි 5යි. ඔතන යටින් ලියමු. මේ කියන්නේ pixels 5ක් තමයි අපේ HR එකේ size එක තියෙන්නේ. pixels 5. හරි. ඊළඟට පුතේ අපි අනුමාත්‍රකාවක් ලියා ගමු. HR width කියලා. HR width WIDTH. HR width ඒ කියන්නේ තිරස් රේඛාවේ දිග. HR width. එතන යටින් ලියමු. තිරස් රේඛාවේ දිග. එතන යටින් ලියමු. තිරස් රේඛාවේ දිග නිශ්චිත අගයක් ලෙස හෝ තිරස් රේඛාවේ දිග නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස පහත පරිදි ප්‍රතිශතාත්මක අගයක් ලෙස පහත පරිදි ලබා දිය හැකි වේ. ප්‍රතිශතාත්මක අගයක් ලෙස පහත පරිදි ලබා දිය හැකි වේ. හරි. අපිට පුතේ නිශ්චිත අගයක් ලෙස HR එකේ width එක දෙන්න පුළුවන් මේ 500යි කියලා. එහෙම නැත්නම් අපිට HR එකේ width එක දෙන්න පුළුවන් ප්‍රතිශතාත්මක අගයක් ලෙස 100ට 50යි 100ට 60යි ඔය විදිහටත් දෙන්න පුළුවන්. මම මෙතන 160ක් විතර දෙන්නම්. 100ට 60 100ට 50 ඕන අගයක් HR එකේ width එක. අතන ප්‍රතිශතාත්මක අගයන් දුන්නම් මම ඉස්සෙල්ලා පෙන්නුවා. අපේ වෙබ් බ්‍රවුසර් එක 100ක් නම් අන්න HR එකේ දිග 60යි කියලා ගන්න. අතන වෙබ් බ්‍රවුසර් එකට සාපේක්ෂව HR එකේ දිග වෙනස් වෙනවා. HR width කියන එක භාවිතා කරනකොට. හරි. අතන මේ තියෙන HR width එක ඔතන යටින් ලියා ගන්න පුතේ මේක. මේ කොටස් දෙක. නිශ්චිත අගයක් ලෙස දෙන්නත් පුළුවන්. ප්‍රතිශතාත්මක අගයක් ලෙස ලබා දෙන්නත් පුළුවන්. ඔක ලියා ගමු. නිශ්චිත අගයක් ලෙස සහ ප්‍රතිශතාත්මක අගයක් ලෙස ලබා දෙන්න පුළුවන්. හරි. ලියලා ඉවරයිනේ. හරි මම හිතනවා ලියලා ඉවර ඇති කියලා. හරි පුතේ. දැන් අපිට HR දැන් width එක අපි වෙනම ලිව්වා, color එක වෙනම ලිව්වා. ඊට පස්සේ HR size එක වෙනම ලිව්වා. අපිට මේ සියල්ලමත් එකවර ලියන්නත් පුළුවන් මේ විදිහට. ඒතර කවුරුවත් කියලා නැහැ HR එකේ size එක මුලින්ම තියෙන්න ඕන, color එක මුලින්ම කතාවක් නැහැ. ඔන්න මම මුලින්ම ලියන HR width කියලා. HR එකේ width එක මම මුලින්ම ලියලා තියෙන්නේ. HR width සමානයි 175යි. හරි. HR width සමානයි 175යි. ඊට පස්සේ මම color එක ලියලා තියෙනවා. අවසානයේදී HR එකේ size එක ලියලා තියෙනවා. ඒ කියන්නේ පුතේ කිසිම තැනක මේකේ අනුපිළිවෙලක් සඳහන් වෙන්නේ නැහැ. එහෙම අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. HR එකේ ගුණාංග ලියද්දී. HR එකේ පමණක් නෙවෙයි. අපි මෙතනින් එහාට ගුණාංග ලියන ටැග් වල ඕනම ටැග් එකකදී ගුණාංග වල පිළිවෙලක් නැහැ. හරි ඔයාලට පුළුවන් ගුණාංගයේ එහා මෙහා මාරු කරගන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හරි අපි ඔතන යටින් ලියමු පුතේ මෙන්න මේ සම්පූර්ණ කොටසම. ඔතන යටින් ලියා ගන්න නිකම්ම HR width සමානයි 175යි. color සමානයි
මේ color code එක. ඊට පස්සේ size සමානයි 15යි. අපි 15 නම් පොඩ වෙනස් කරමු. අපි 10යි කියලා ලියමු. 15ක් වැඩි. හරි ඔක ලියා ගන්න. ඔකෙන් පෙන්වන්නේ එහෙම ලියන්න ඕන පිළිවෙලක් නැහැ. කැමති පිළිවෙලකට අපිට ලියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා පුතේ අහන්න මගෙන් මේ වෙලාවෙම. හරි. හරි නේද? ඊට පස්සේ පුතේ අපි කතා කරනවා අකුරු හැඩසැවීමේ මෙවලම් කීපයක්. අකුරු වලට වෙනස්කම් කළ හැකි මෙවලම්. අපි කීපයක් කතා කරනවා. ඔය ටැග් එකෙන් පස්සේ. ඔව්. CSS කියන්නේ පුතේ web based language එකක්. CSS කියන්නේ CSS PHP ඒ වගේ. ඒතර අපි පුතේ අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙලා ඒ කියන්නේ අන්තර්ජාලය හරහා නොයි ගෙවීම් කරන්න අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම කරන්න අනේ වගේ වෙබ් අඩවි හදනකොට අපිට PHP CSS වගේ languages කොමනා වෙනවා. ඒ කියන්නේ ඔයා O level විභාගයෙන් පස්සේ දැන්ට අදාළ එකක් නෙවෙයි කියන්නේ මොනවා හරි පාඨමාලාවක් කරනව නම් ICT සම්බන්ධයෙන් වඩ CSS PHP වගේ එකක් කරොත් එහෙම A level එහෙම කරන්න ඕන හොඳට. හැබැයි ඔයාට එහෙම නැත්නම් ඔයාට හොඳ වැටුපකට පෞද්ගලික අංශයේ ආයතන වල රැකියාවකට යන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාටම වෙබ් අඩවි නිර්මාණය කරන්න. වෙබ් අඩවි නිර්මාණය කරනවා කියන්නේ හොඳ රැකියා අවස්ථාවක්. ගොඩක් අය ඉන්නවා වෙබ්සයිට් එකට ලක්ෂ ගණන් මුදල් ගන්නි. වෙබ්සයිට් එක නිර්මාණය කරලා පස්සේ. හරි මොකද වෙබ් අඩවි හරහා තමයි වර්තමානයේ බොහෝ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒක නිසා. ඒතර CSS PHP වගේ languages ගන්නවනම් අපි පස්සේ පොඩ්ඩක් language එක ගන්නන්නේ නැහැ මම. ඒ level වලට ඒවා තියෙනවා. අපි language එක සම්බන්ධයෙන් පුංචි පුංචි දේවල් කතා කරනවා මේ පාඩමේ අන්තිමටම. මේ පාඩමේ අන්තිමටම theory කොටසක් තියෙනවා. ඒක අපි කතා කරනවා. හරි. ඒතර අපි කතා කරන්නේ අපිට ඊළඟට අකුරු වලට වෙනස්කම් සිදු කළ හැකි මෙවලම් කීපයක් නේ tags කීපයක්. ඔයාලා දන්නවා word වලදී නම් වදන් සැකසුම් මෘදුකාංග වලදී අකුරු වලට වෙනස්කම් සිදු කළ හැකි ආකාර කීපයක් අපි ඉගෙන ගත්තා. ප්‍රධාන ආකාර කීපයක්. හැමදාම පේපර් එකේ අහන්නේ මේ ටිකමයි වැඩිපුරම. අකුරු වලට වෙනස්කම් සිදු කළ හැකි මෙවලම් tools මොනවද දන්නේ? අකුරු වලට වෙනස්කම් සිදු කළ හැකි මෙවලම් කාට හරි එක මැසේජ් එකක් යවන්න පුළුවන්. ඔව් ඔන්න උත්තරයක් එවුවා word dot. ඔව් ඊට පස්සේ සේනානායක කියන bold. තව word dot වලින් අකුරු වලට වෙනස්කම් කරන්න පුළුවන් bold කරන්න පුළුවන්. italic. ඔව් italic නස්මත් කරන italic STU 771ක් කියනවා. italic කරන්න පුළුවන්. ඊට අමතරව තව මොනවද කරන්න පුළුවන්? ඔව් color change කරන්න පුළුවන්. අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්. ඒක හරි. තව underline කරන්න පුළුවන්. හරි. අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා පුතේ ඔය හැමදාම bold, italic, underline ඔය වගේ දේවල්. ඒත් අපි වෙබ් පේජ් එකේදීත් කතා කරනවා අකුරු වලට වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්. bold, italic, underline වගේ ඒවා පාවිච්චි කරලා. ඔයාලට මතකද පුතේ හොඳට bold වලට icon එකක් තියෙනවා අපේ වදන් සැකසුම් මෘදුකාංගවල. bold වලට icon එකක් තියෙනවා. වදන් සැකසුම් මෘදුකාංගවල. ඔව් icon එක තමයි B. bold වලට තියෙනවා B අකුර. දැන් bold වලට පුතේ tag එක මොකක්ද ඇත්තේ එහෙනම්? bold වලට tag එකකුත් තියෙනවා. අපි මේ ICT කියන එක bold කරලා ලිව්වොත් information and communication technology කියන එක bold කරලා ලිව්වොත් bold වලට තියෙන tag එක මොකක්ද? bold වලට තියෙන tag එක මොකක්ද? මොකද ඇත්තේ? ඔව් bold වලට තියෙන tag එකක්. ඔව් එයා තමයි B අකුර. ඒතර අපි greater than less than අතරේ ලියනවා B අකුර. එන bold කියන එක tag එක තමයි B. අපි අවසානයේදී පුතේ B close කරන්න ඕන. ඒ මොකද? එහෙම නොකරොත් මෙතනින් පල්ලෙහා තියෙන සියලුම අකුරු bold වෙලා තමයි ලියවෙන්නේ. මෙතනින් පල්ලෙහා මොනවා හරි අකුරු තියෙනවනම් ඒ ඔක්කොම bold වෙනවා. ඒ නිසා අපි යාව close කරා. දැන් මම පුතේ මෙයාව save කරනවා. ගබඩා කරා. අපේ වෙබ් පිටුවට ගිහිල්ලා පුතේ යාව refresh කරනවා. reload current page
කියන එක මම ක්ලික් කරනවා. ක්ලික් කරා. දැන් මෙන්න පුතේ මෙන්න මෙතන තියෙන එක මේ HR වලට වඩා උඩින් වචනයක් තියෙන information and communication technology කියලා. එයා bold වෙලා ඉන්නේ. මේ horizontal ruler වලට වඩා යටින් ඉන්නව කෙනෙක් එයා මොනව වෙලාද ඉන්නේ? මෙන්න මෙයා මොනව වෙලාද ඉන්නේ? මොකද එයාට පාවිච්චි කරපු ටැග් එක. එයාගේ අකුරු ප්‍රමාණයෙන් ලොකුයි. එයාට භාවිතා කරපු ටැග් එක මොකක්ද? header tag. header tags. ඔව් header අපිට එකපාරට කියන්න බෑ header කීයද කියලා. අපිට විභාග පේපර් එකේ දෙනවා header tags එක මොකක් හරි දෙකක් දෙයි. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද ටැග් එක කියලා. ලොකු එකක් හිතා ගන්න පුළුවන්. ඒතර ඒ වගේ නැත්නම් අපිට කෙලින්ම කියන්න බෑ මේක H1ද H2ද එහෙම කියලා. හරි. හැබැයි මෙතන පුතේ තියෙනවා grade 11 information and communication technology. එයා සාමාන්‍ය විදිහට ලියවෙන්නේ. හැබැයි ඊළඟට තියෙනවා information and communication technology කියලා. අන්න එයාව අපි bold කරලා තියෙනවා. මෙන්න මෙයාව bold කරලා තියෙනවා. එතන පුතේ bold කරාට එක කිසි ප්‍රශ්නයක් නැහැ. bold කරලා අවසානයේ එක close කරා. මේ පේලි දෙකම පුතේ එකට නෙපෙන්නන්නේ. අපි ලිව්වේ පේලි දෙකකට. මෙන්න අපි ලියලින්නේ පේලි දෙකකට. මෙන්න එක පේලියක්. මෙන්න අනිත් පේලිය. හැබැයි දෙගොල්ලම එකම පෙළට පෙන්වන්නේ. මොකද පුතේ වෙබ් පේජ් එකේදී අපි මොනවා හරි කරනවා නම් ඒ හැමදේම කියන්න ඕනේ ටැග් එකකින්. වෙබ් පේජ් එකකදී අපි මොනවා හරි කරනවා නම් නිකන් එන්ටර් කරාට වැඩක් නැහැ. අපි කියන හැමදේම කියන්න ඕනේ ටැග්ස් වලින්. එහෙමනම් මෙතනින් පල්ලෙහා පේලියට යන්නත් අපි යාට කියන්න ඕනේ ටැග් එකකින්. ඒතර අපි පේලියක් කඩන්න ටැග් එකක් භාවිතා කරනවා. ඔව් පේලියක් කඩන්න ටැග් එකක් භාවිතා කරනවා. අපි එයාට කිව්ව නම BR break එනේ පේලි කැඩීම. ඒතර BR එක භාවිතා කරනවා පුතේ එක පේලියක ඉඳගෙන ඊළඟ පේලිය වෙත ගමන් කරන්න. එක්ක ඔය BR එක මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය BR එක මෙතනින් ලිව්වත් කමන්නේ. මෙතනින් ලිව්වත් කමන්නේ. කොහොම වුණත් පේලි දෙකකට මෙයා වෙන් වෙනවා. ඔය ලියපු තැනින් BR එක ලියපු තැනින් පේලි දෙකකට එයා වෙන් වෙලා පෙන්නනවා. ඔන්න ඔය විදියට. දැන් information and communication technology කියන එක bold වෙච්ච එකක් තියෙනවා. HR වලට වඩා උඩ. අන්න එයා තමයි අපි වෙනස් කරේ. bold කරේ. එයාගේ අකුරු ඝනකම වුණා. bold වුණා. ඊට පස්සේ මම කිව්වා B කියන්නේ bold වෙනවා. ඒ වගේම අපි දන්න ඊළඟට තව ඔයා ටැග්ස් කීපයක් කිව්වා මොනද header සවීම් කීපයක් කිව්වා italic. දැන් bold වලට පුතේ B අකුර නම් italic වලට මොකක්ද අකුර ඇත්තේ? bold වලට B අකුර නම් italic වලට අකුර I. italic වලට අකුර I. එතනද පේපර් එකේදී දැන් මේක හරියම සරලයි. ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හැබැයි පේපර් එකේදී හැමදාම අහන දෙයක්. ඒ කියන්නේ පේපර් එක අමාරුද? නෑ පේපර් එක හරි ලේසි. නේ? දැන් මම මෙතන B අයින් කරලා මෙතනින් ලියනවා I. දැන් මම ගිය සතියේ පේපර් එකක් පෙන්නුවා. පොඩි ප්‍රශ්න කිහිපයකට උත්තර අහලා අද තව ටිකක් පෙන්වන්නම්. හරි ක්ලෝස් කරා I. අතන I අකුරෙන් පුතේ මොකක්ද වෙන්නේ? I අකුරෙන් වෙනවා. I අකුරෙන් වෙනවා. එයා දකුණු පසට ඇලවෙනවා. ඉටලික් එකේදී දකුණු පසට ඇලවෙනවා. හැබැයි පුතේ පේපර් එකේදී මේ බෝල්ඩ් එක හා සමාන නැ බෝල්ඩ් එකම සිද්ධ වෙන තව ටැග් එකක් ගෙනවනවා. දැන් මෙතන ඉන්න ළමයි දැන් මම කාලෙකින් දැක්කේ නැහැ. නේ? කාලෙකින් දැක්කේ නැහැ. දැන් ඔයාලගේ වෙනස් වීම වෙලා තියෙනව නම් ඔයා ගොඩක් වෙලාවට ප්‍රමාණයෙන් මොන වෙලාවද? දැන් ගෙදරට වෙලා කකා බිබීනේ ඉන්නේ. නේ? දැන් ඔයාව බැලුවොත් එහෙම සමහරලාවට මොන වෙලාවද? මේ විදියට මොන වෙලාවද? ඔව් මහත් වෙලා ඇති. නේ? ගොඩක් ළමයි දැන් ඔයාව බැලුවම මහත් වෙලා ඇති ඊට වඩා කකා බිබී ගෙදරට වෙලා හරිම සැපසේ ඉන්නවා. හැබැයි සැපට ඉඳලා වැඩක් නැහැ පාඩම් කරන්නත් ඕන. ඒතර ඔයා පුතේ මහත් වෙලා නම් සමහර මහත ළමයි හිතන් ඉන්නව ඒගොල්ලෝ හරිම මොකක් කියලාද? සමහර මහත අය හිතන් ඉන්නව ඒගොල්ලෝ හරිම මොනවා කියලාද?
හ්ම් ඔව් සමහර අය ඔය කෙට්ටුයි කියලා හිතන් ඉන්නවා. සමහර මේ ඔය ගෑනු ළමයි එහෙම මහත් අය හිතන් ඉන්නවා කෙට්ටුයි. හරි කෙට්ටුයි කිව්වොත් එහෙම හරි ආසයි. මේ කවුරු හරි කිව්වොත් අපෝ ඔයා කෙට්ටු වෙලා කියලා. හරි මාස දැන් මම නම් මේ අද මේ අපේ මගේ මට උගන්වපු මිස් කෙනෙක් හම්බුණා ගාල්ලේදී. ඒ මිස් කිව්වා මේ පුතා ටිකක් මහත් චුට්ටක් මහත් වෙලා වගේ හිටියත් දැන් ආයි පොඩ්ඩක් කෙට්ටු වෙලා කියලා. අම්ම වැඩි මහත් වෙලා ඉන්න නැහැ. හරි. මහත් වෙන්න නැතුව මේ ගානට ඉන්න පුළුවන් නම් හොඳයි. කෙට්ටු වෙලා කියලා. ඒතර මේ දැන් يعني මම කෙට්ටු වෙලා ඉන්නේ. සාමාන්‍ය හිටපු විදියටම වගේ. ඔයාලා දැන් මහත් වෙලා සමහරවිට දැන් මහත් අය සමහර අය හිතාගෙන ඉන්නවා. දැන් මම මේ මට ළමයි ඒවල තියෙනවා. හරිම ශක්තිමත්. තව කෙනෙක් කියලා තියෙනවා කවුද? STU86 strong කියලා. නේ ඔව් මහත් අය සමහරට හිතන්නේ strong කියලා. ඒගොල්ලෝ strong නෑ සමහර අපිට වඩා strong. සමහර ලාවට. හරි. strong කියලා ටැග් එකක් තියෙනවා. මට ඒක තමයි වචනේ ඕන උනේ. අර දැන් මම කිව්ව අංකයේ තියෙන දුව හෝ පුතා හරියටම නම කියලා දෙන්නේ strong කියලා STU86 strong කියලා. ඒතර strong කියන්නේ පුතේ මොනව වෙනවද? මහත් වෙනවා. නේ? බෝල්ඩ් එකේදී මොකක්ද උනේ? සාමාන්‍ය අකුරට වඩා අකුර මහත් වෙනවා. ඒතර බෝල්ඩ් එකේදී වෙන්නේ මහත් වෙන එක තමයි. ස්ට්‍රෝං කියලා ටැග් එකකුත් තියෙනවා. ඒක බෝල්ඩ් එක හා සමානමයි. හැබැයි ස්ට්‍රෝං ටැග් එකට පුතේ අපි ලියන්නේ නැහැ අර කෙටි එකක්. ස්ට්‍රෝං එක අපි ලියන්නේ කෙටියෙන් නෙවෙයි සම්පූර්ණ ටැග් එකමයි. මම ලියනවා ස්ට්‍රෝං කියලා. පේපර් එකේ දැන්ට අහලා තියෙන්නේ බෝල්ඩ් විතරයි. හරි. හැබැයි පේපර් එකේ ස්ට්‍රෝං ගැනත් අහන්න පුළුවන්. ඔන්න මේ ස්ට්‍රෝං කියලා මම ලිව්වා. අවසානයේදී ස්ට්‍රෝං ක්ලෝස් කරන්න ඕන. මම ක්ලෝස් කරනවා ස්ට්‍රෝං කියලා. ඒතර හොඳට මතක තියාගන්න ස්ට්‍රෝං කියන්නේ මහත් වෙන එක නේ ඝනකම වැඩි වෙන එක. මම සේව් කරා. මම වචන දෙකක් එක පෙළට ලියලා තියෙනවා. මම පල්ලෙහාම තියෙන වචන එකම කළා දාන්නම්. H1 එකෙන් තියෙන එකක්. මම සේව් කරා. බලන්න. මම රිෆ්‍රෙෂ් කරනවා. මෙන්න information and communication technology කියලා එකක් තියෙනවා. ඒ තියෙන්නේ bold එකකින්. information and communication technology කියලා තව එකක් තියෙනවා. ඒක තියෙන්නේ strong එකකින්. ඒතර bold strong කියන දෙකෙන්ම වෙන්නේ පුතේ එකම දේ. මම BR එකක් මෙතනින් දාන්න. BR එකක් දැම්ම මෙයා පල්ලෙහා පෙළේට යනවනේ. ඔතනින් නෙවෙයි අතනිනුත් දාන්න ඕනි. එතනිනුත් මම දාන්නම්. තව BR එකක් දානවා චුට්ටක් උඩින්. මෙතනිනුත් මම දානවා. එතන BR එකකුත් නැහැ. BR කියන්නේ ක්ලෝස් කරන්න ඕනේ නැති ටැග් එකක්. break එයා ක්ලෝස් කරන්න ඕනේ නැහැ. දැන් පේලි කීපයකට ආවා. එතකොට අපිට මෙන්න මේ මෙතන දෙවණියට ලියපු මෙන්න මේ information and communication technology ලියලා තියෙන්නේ. ගොඩාක් එක බලමු. එයා ලියලා තියෙන්නේ පුතේ ඔන්න එයාව ලියලා තියෙන්නේ පුතේ B වලින්. මේ තියෙන්නේ information and communication technology කියන මෙයා ලියලා තියෙන්නේ B වලින්. මෙන්න මේ දෙවණි එක්කෙනා. අපි ඊළඟ එක්කෙනා ලියලා තියෙන්නේ strong වලින්. ඒකට bold එක හා සමාන ටැග් එකක් තමයි පුතේ strong. මතක තියාගන්න ඕනේ. bold එක හා සමාන ටැග් එකක් තමයි strong. italic එකෙන් උනේ පුතේ දකුණු පසට ඇල වුණා. italic එකේදී දකුණු පසට ඇල වුණා. උතර italic එක හා සමාන තව ටැග් එකක් තියෙනවා. අපෙන් පේපර් එකේ අහන්න පුළුවන්. ඒක අහලා තියෙන එක පාරක් ඒක නම් ඉරි ගහන පේපර් එකක italic එක හා සමාන තව ටැග් එකක් තමයි EM. මේ emphasis කියන එක මේ කියන්නේ emphasis EM තමයි emphasis කියන එක භාවිතා කරා. ඔන්න EM කියලා information and communication technology කියලා ලිව්වා. දැන් EM close කරනවා. close EM. ඒතරයි EM කියලා මතක තියාගන්න ඕනේ. මම මෙතනින් පුතේ BR එකක් දාන්නම්. ඒ මොකද එයාවත් ඊළඟ පේලියට ගන්න BR එකක් දැම්මා. දැන් save කරා. save කරලා මොන refresh කරනවා බලන්න. මෙතන උඩින් තියෙන information and communication technology කියන එක පුතේ තියෙන්නේ උඩින් තියෙන information and communication technology කියන එක මේක නෙවෙයි උඩ එක. මෙන්න මෙයාව තියෙන්නේ italic වෙලා. italic කියන්නේ එයා දකුණු පසට ඇල වෙලා තියෙන්නේ. හරි. හැබැයි පල්ලෙහෙන් තියෙන එක තියෙන්නේ emphasis වෙලා. emphasis EM කියන එක. ඒතර EM කිව්වත් I කිව්වත් italic කියන්නේ I නේ. I කිව්වත් ඔය දෙකෙන්ම වෙන්නේ එකම දේ. italic එක හා සමාන තව ටැග් එකක් තමයි EM.
එහෙම නැත්නම් emphasis කියලා කියන්නේ. මෙන්න මේ දෙකම එකමයි. හරි. emphasis. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නේ bold italic අනිත් එක මොකද්ද? bold italic අනිත් එක underline. underline. underline එකට සමාන තව ටැග් එකක් නම් අපිට දෙන්නේ නැහැ. underline වලට අපි ලියනවා එහෙනම්. දැන් bold වලට B, italic වලට I, underline වලට අපි ලියනවා U කියලා. underline වලට U. එතන U කියලා ලියනවා අර වගේම information and communication technology කියලා U close කරනවා. close U. save කරා. මම මෙතනින් BR එකක් දාන්නම්. BR එක දාන්නේ පල්ලෙහා පේලියට ගෙන යන්න. පේලි කැඩීමක් සිද්ධ කරන්න. හරි BR එක පාවිච්චි කරා. දැන් අපි බලමු රිෆ්‍රෙෂ් කරලා. මෙන්න යටම තියෙන කෙනා ඉන්නවා. එයා අන්ඩර්ලයින් වෙලා ඉන්නේ. එයා බෝල්ඩ් වෙලා එහෙම නැහැ. සාමාන්‍ය අකුරු වේ තියෙන්නේ. එයා අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඒතර වචනේ යටින් ඉරක් ඇඳලා තියෙනවා. පේපර් එකේ ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි අපිට බෝල්ඩ් ඉටලික් අන්ඩර්ලයින් ගැන. කෙලින්ම අහනව නෙවෙයි. එයා මොනවා හරි වෙබ් පිටුවක් දීලා අපිට පෙන්නනවා. සමහර අකුරු තදපෑ ගැන් වෙලා තියෙනවා. අනේ බෝල්ඩ්. සමහර අකුරු දකුණු පස්සට ඇල වෙලා තියෙනවා. ඉටලික්. සමහර අකුරු යටින් ඉරක් ඇඳලා තියෙනවා. අන්ඩර්ලයින් කියලා. එතකොට පුතේ බෝල්ඩ් එක හා සමාන තව ටැග් එකක් මම කිව්වා. මොකක්ද ඒ? බෝල්ඩ් එක හා සමාන තව ටැග් එකක් මම කිව්වා 11යි W35 කියලා ළමයෙක් ඉන්නේ කවුද? මට කියන්නකෝ පුතේ උත්තරේ. බෝල්ඩ් එක හා සමාන තව ටැග් එකක්. 11යි W35. කවුද බෝල්ඩ් එක හා සමාන අනෙක් ටැග් එක? අමින්ත මට කියන්න බෝල්ඩ් එක හා සමාන ටැග් එක. අමින්ත දැන් ඔයාලට මයික් ඔන් කරගන්න පුළුවන් නේ. කිසි ගැටලුවක් නැහැ. චලක කියනක චලක හිරුෂාන් කවුරු හරි ඔය කියපු නම් වලින් කවුරු හරි. බෝල්ඩ් එක නදුනි වන්න මට උත්තරයක් එවලා තියෙනවා. ඊට පස්සේ අමින්තත් එවලා තියෙනවා. හරි. මිතුන් එවලා තියෙනවා. බෝල්ඩ් එක හා සමාන තව ටැග් එකක් තමයි strong කියලා කියන්නේ. එතකොට ඒකෙදි පුතේ කෙටි නම් ලියන්නේ නැහැ. strong කියන එකම තමයි ලියන්නේ. හරි. ශක්තිමත් කියන එක ඔය. ඊට පස්සේ ඉටලික් එක හා සමාන තව ටැග් එකක් මම කිව්වා. ඉටලික් හා සමාන තව ටැග් එකක්. මොකක්ද ඒ? පසඳි. ඉටලික් එක හා සමාන තව ටැග් එකක් පසඳි. සචිනි කිව්වත් කමන්නේ. පසඳි එන සචිනි කියන්නේ. ඉටලික් එක හා සමාන ටැග් එකක්. ඔව් දැන් මට උත්තරේ වල තියෙනවා STU 771 මිතුන් ඒ අය STU 86ත් එවලා තියෙනවා. ඒතර ඉටලික් එක හා සමාන තව ටැග් එකක් තමයි EM කියන්නේ emphasis කියන එක. EM. ඔව්. දැන් ප්‍රශ්නයක් අහන පොතේ EM තියෙන හැටි වැරදි තමයි. හරි අච්චු පොතේ EM තියෙන හැටි වැරදි. පොත බලන්න ඕනේ නැහැ දැන් මේ ගැනුවට පස්සේ මේ ටික මේ පාඩම් වලට පොත මුකුත් බලන්න ඕනේ නැහැ. හරි විභාගයට යන ඔක්කොම ටික උගන්වනම නෝට් එකක් දෙනවා. පොතත් බැලුවට කමක් නැහැ දැන් වැරද්දක් හොයාගන්න. 11 වසරේ දෙවනි පාඩමේ පොතේ තියෙන සමහර කරුණුත් වැරදි. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තනේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා එකක්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ ආකාරවල පොඩි අඩුපාඩු තියෙනවා. හරි පුංචි අඩුපාඩු. ඒක ඇත්තට ගණන් ගන්න එපා. දීපු විදිය හරියම හොඳේ. හරි. ඒතර EM එකක් වැරදීමක් තියෙනවා මට මතකයි එහෙම එකක්. මට මතක නෑ මොකද්ද වැරදීම කියලා. මේ වැරදීමක් තියෙනවා. දැන් EM කියන්නේ ඉටලික් වෙන එකම තමයි. ඒතර අන්ඩර්ලයින් එක හා සමාන තව ටැග් එකක් නෑ. අපි කතා කරන්නේ. ඒතර අපිට මේ ටැග් සියල්ලම එකට ලියන්නත් පුළුවන්. කාට හරි අපි ඔන්න කාගේ හරි නම අපි තමන මම ලියනවා චලක කියලා. චලක. දැන් මේ චලක කියන නම චලකද චාලකද මන්ද? හරි. චාලක හරි. ඒතර මේක අපි පුතේ බෝල්ඩ් කරනවා. ඔන්න B අකුරක් දැම්මා. ඊට පස්සේ ස්පේසස් තියලා ආයෙ ලියන්න බෑ. මොකද බෝල්ඩ් ඉටලික් කියන්නේ තව ටැග් එකක්. මම එම්ෆසිස් කරනවා. ඒ කියන්නේ ඉටලික් එම්ෆසිස් කියන්නේ. ඊට පස්සේ මම මෙයාව අන්ඩර්ලයින් කරනවා. දැන් ওই තුනම කරා. දැන් පුතේ මේගොල්ලෝ ක්ලෝස් කරන්න ඕනේ අර බෝල්ඩ් මුලින් ලිව්ව කියලා මුලින්ම බෝල්ඩ් ලියන්න ඕනේ කියලා එකක් නැහැ.
ක්ලෝස් කරන්න කැමති අනුපිළිවෙලකට. මම මුලින් ක්ලෝස් කරනවා em ක්ලෝස් කරා. ඊට පස්සේ ක්ලෝස් කරනවා bold. මම ක්ලෝස් කරේ නෑනේ. මොන ක්ලෝස් කරා. ඊට පස්සේ ක්ලෝස් කරනවා bold. ක්ලෝස් කරා b. ඊට පස්සේ මම ක්ලෝස් කරනවා කවුද? u. ඔය විදියට. එහෙම අනුපිළිවෙලක් නෑ ක්ලෝස් කරන්නේ මොනි. හරි. ඒතර මම මෙයාව සේව් කරනවා. සේව් කරා. එයාව රිෆ්‍රෙෂ් කරාට පස්සේ පුතේ අපිට උත්තරයක් ලැබෙනවා. මෙන්න චලක කියන එකට චලක කියන එක අපි පුතේ බෝල්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඉටලික් කරලා තියෙනවා. අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඔය විදියට අදාළ අපි ඔය හැඩ සෞකර්යම් තුනම ඕන නම් එකම වචනයකට භාවිතා කරන්නත් පුළුවන්. හරි. ඒතර හොඳට මතක තියාගන්න ඕනි. බෝල්ඩ් කිව්වම වෙන දේ හැමෝම දන්නවා. බෝල්ඩ් එක හා සමාන තව ටැග් එකක් තමයි ස්ට්‍රොං. ඉටලික් එක හා සමාන තව ටැග් එකක් තමයි emphasis em. ඔයා em කියලා තමයි මතක තියාගන්න ඕනේ. em. ඒව මතක තියෙන්න ඕන විශේෂයෙන්. අපි ලියමු පුතේ මාතෘකාවක්. අකුරු හැඩසවීමේ මෙවලම්. අපිට ෆොන්ට් ෆෝමැටිං මේ කියන්නේ. අකුරු හැඩසවීමේ මෙවලම්. අකුරු හැඩසවීමේ මෙවලම්. අකුරු වලට වෙනස්කම් කළ හැකි මෙවලම් කියන ටූල්ස් මේ කියන්නේ. අකුරු හැඩසවීමේ මෙවලම්. හරි. එතන යටින් පුතේ අපි අනුමාතෘකාවක් ලියනවා. bold. bold කියලාම ලියන්න. bold. ලියන්න. මෙහිදී අකුරු තද පැහැ ගන්වන අතර මේ සඳහා පහත උසුලනයන් භාවිතා කළ හැකි වේ. පහත උසුලනයන් භාවිතා කළ හැකි වේ. පහත උසුලනයන් භාවිතා කළ හැකි වේ. හරි. මෙන්න මේ දෙන්නව ලියාගමු පුතේ. B ඔයා කෙටියෙන් ICT කියලා ලිව්වත් කමක් නැහැ මට. B clause ඊට පස්සේ strong tag එකේ නෙලිය ICT කියලා ලියලා strong clause strong. ඔය දෙකෙන්ම වෙන්නේ bold වෙන එක. අකුරු තද පැහැ ගැන්වෙන එක. හරි. අකුරු මහත් වෙන එක. අකුරු තද පැහැ ගැන්වෙන එක එහෙම නැත්නම් මහත් වෙන එක. හරි නේද? ලියා ගන්න බැරි වුණා නම් කවුරු හරි මැසේජ් එකක් දාන්න මම ආයි පාඩම ගණන පටන් ගත්තොත් ඉන්නේ එහෙම. හරි. ඊළඟට අපි ලියමු පුතේ මාතෘකාවක් ඉටලික්. මාතෘකාව ලියමු ඉටලික්. මේ ලියන මාතෘකාව ඉටලික්. එතන යටින් ලියමු මෙමගින් අකුරු දකුණු පසට ඇල කිරීම සිදු කරන අතර මේ සඳහා පහත උසුලන භාවිතා කළ හැකි වේ. මේ සඳහා පහත උසුලන භාවිතා කළ හැකි වේ.
මෙන්න මේ දෙන්නව පුතේ ඔතන යටින් ලියා ගමු. මෙන්න මේ දෙන්නව ලියා ගන්න. I information and communication technology I clause EM information and communication technology EM clause. ඔය විදිහට ලියන්න. ඉටලික් ඔය දෙකෙන්ම වෙන්නේ පුතේ ඉටලික් වෙන එක. I කිව්වත් EM කිව්වත් ඔය දෙකෙන්ම ඉටලික් වෙනවා. ඔය දෙකෙන්ම ඉටලික් වෙනවා. හරි. හරි නේද පුතේ? හරි. ඊළඟ අපි ලියමු මාතෘකාවක් underline කියලා. ඊළඟ අපි මාතෘකාවක් ලියමු underline. උතර underline කරන්න නම් අපිට tags කීපයක් නැහැ. අපි ලියමු underline කියලා. underline. උතර underline එකේදී පුතේ වෙන්නේ underline එකේදී වෙන දේ අපි හැමෝම දන්නවා underline කිව්වමනේ. වචනය යටින් ඉරක් ඇඳෙනවා. අපි ලියමු underline කියන එක යටින් වචනය යටින් ඉරක් ඇඳීම සඳහා වචනය යටින් ඉරක් ඇඳීම සඳහා වචනය යටින් ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය වචනය යටින් ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය භාවිතා කරනු ලබයි. මෙම උසුලනය භාවිතා කරනු ලබයි. හරි ඔතන යටින් ලියමු පුතේ මෙන්න මෙහෙම. මෙන්න මේක. ඔය විදියට. මට තේරුන්නේ නැහැ පුතේ. හරි පුතේ. වචනය යටින් ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. වචනය යටින් ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. ඊට පස්සේ U කියලා information and communication technology කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ close කරනවා U. හරි. ඔතන යටින්ම පොතේ මෙන්න මේකත් ලියා ගමු. B E M U EM කියන්නේ මොනද ඉටලික් කියන එක. ඕන I කියලා ලියන්නත් පුළුවන්. මේ ටැග්ස් තුනම දාලා ඔයාගේ නම ලියා ගන්න. මේ ටැග්ස් තුනම දාලා ඔයාගේ නම ලියා ගන්න. හරි මේ ටැග්ස් තුනම දාලා පුතේ ඔයාගේ නම ලියා ගන්න. චලක කියලා ලියන්න ඕනේ ඔයාගේ නම ලියා ගන්න. හරි. හරි නේද? හරි. ඔය කියපු පුතේ ටැග්ස් වලට අමතරව දැන් අපි සාමාන්‍ය අපි වැඩිපුරම පාවිච්චි කරන bold, italic, underline ගැන අපි කතා කරේ. ඊට අමතරව පුතේ අපි දන්නවා අර වචනයක් හරහා ඉරක් අඳින එකක් තියෙනවනේ. strict through නේ strike through කියලා. එතන මේ strict through කියන එකක් තියෙනවා වචන හරහා ඉරක් අඳින්න පුළුවන්. අපි දන්නවා ඒක මොනවද word වලදී අපි භාවිතා කරනවා.
දැන් උදාහරණයක් විදිහට අපිට මේල් ෆීමේල් කියලා අපි ජෙන්ඩර් එක තෝරන්න මොනවා හරි පේජ් එක දුන්නොත් මම මේ ටිකම මකලා දාන්නම්. ওই ටිකම මකලා අපි ජෙන්ඩර් කියලා දානවා මෙන්න මෙහෙම ඇප්ලිකේෂන් එකට. හරි ඇප්ලිකේෂන් එකේ අපි ලියනවා ජෙන්ඩර්. ඒතර එක්සැම්පල් එකක් අපි ලියලා පෙන්නනවා. මේල් ඇලයිරක් ෆීමේල් කියලා. අපි හිස්තනක් දෙනවා ඉස්සරහින්. මම හිස්තනක් දීලා තියෙන්නේ. මොනවා හරි උත්තර ටිකක් ලියන්න. උත්තර හිස්තනක් දුන්නට පස්සේ උත්තර ටික ලියන අපි මෙතන මේල් ෆීමේල් කියන වචනෙන් අදාළ නොමැති වචනේ කපා හැරලා පෙන්නනවා. දැන් අපි උදාහරණයක් එයාට දක්වනවා කොහොමද මේක ලියන්නේ කියලා. ඒතර මේ වචනේ කපා හරින්න නම් අපි strict through කියන එක තමයි භාවිතා කරන්නේ. strict through. ඒතර strict through එකේදී පුතේ ටැග් එකක් තියෙනවා. එයාගේ ටැග් එක s. හරිද? එයාගේ ටැග් එක තමයි SO. STU86 මට එවලා තියෙන මැසේජ් එක S කියලා. ඒතර S පුතේ අවසානයේ ක්ලෝස් කරන්න ඕන. එහෙම නැත්නම් එතනින් එහා තියෙන හැම වචනයකටම හරහා ඉරක් අඳිනවා. S. ඒතර මේක ලේසි මතක තියාගන්න. strict through එක තමයි S වලින් අපි කියන්නේ. මම ඒක සේව් කරා. වෙබ් පිටුවට ඇවිල්ලා පුතේ රිෆ්‍රෙෂ් කරාම රිෆ්‍රෙෂ් කරාට ආවේ නැහැ නේ. හරි ඒක තිබිලා තියෙන පුතේ උඩ මේක page එක පොඩක් පල්ලෙහාට ගිහිල්ලා. දැන් පුතේ මේ information and communication technology ගාවම gender තියෙනවා. මම ඒක පල්ලෙහාට ගන්න නම් මොකද මම කරන්න ඕනේ? මෙයාව පල්ලෙහාට ගන්න නම් මොකද කරන්න ඕනේ? BR එකක් පාවිච්චි කරනවා. අන්න BR එකක් දැම්මා. break එකක්. break එකක් දැම්ම දැන් පල්ලෙහා පෙළියට එයි. මෙන්න gender එයා example එකක් පෙන්නලා තියෙනවා male female කියලා. female කියන වචනේ ඉරකින් කපා හැරලා. හරි. දැන් අපිට හිස්තනක් ඉස්සරහා දෙන්නම ඕනේ නැහැ. ඔය වගේ නම් නේ female කියන වචනේ ඉරකින් කපා හැරලා. ඒතර එයා මෙතනත් ඕන නම් ආයි දේවි. male ද female ද කියලා. ඕන example කියලා මේක දෙනවා. මෙතන example කියලා. හරි. ඒතර අපි වචනේ කපා හැරියේ මේ s කියන tag එකේ. s කියන්නේ stick through. stick through කියන එක, strike through කියන එක. යා ඉරක් අඳිනවා. අදාළ වචනේ හරහා. හරි. ඒතර ඒක s අකුරෙන් තමයි අපි ඒ ක්‍රියාත්මක වෙන්නේ. tag එක. ඊට අමතරව අපිට තව tags අපි කීපයක් කතා කරනවා. අපි පුලි මේක ලියාගමු. ලියන්න මාතෘකාවක් stick through එක වචනයක් ඒක. එක වචනයක් විදිහට තමයි තියුනේ එක. stick through ලියන්න. එතන යටින් ලියමු stick through කියලා. වචන හරහා ඉරක් ඇඳීම සඳහා වචන හරහා ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. වචන හරහා ඉරක් ඇඳීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. මේ ටැග් එක පාවිච්චි කරනවා. මෙම උසුලනය භාවිතා කරයි. අපි ලියාගමු පුතේ මෙන්න මේක. අර ජෙන්ඩර් එක කියලා ඕනේ නැහැ. මෙන්න මේක ලියාගමු. ඒකත් එක්කම ලියන්න කමන්නේ. මේ ටිකම ලියන්න. හරි. මේ ටිකම ලියා ගන්න ඕනේ. රිසල්ට් එකත් ලියන්න ඕන. දැන් මේ ටිකම ලිව්වා. රිසල්ට් කියලා මෙන්න මේකත් ලියන්න ඕනේ. ඔයා පුතේ මෙන්න මේ ටික ලියාගත්තනේ. හරිද? ওই විදිහට. ඊට පස්සේ රිසල්ට් එක ලියන්න ජෙන්ඩර් අර කෝලන් එකක් දාලා මේල් ඕ ෆීමේල්. ෆීමේල් කියන වචනය ඉරකින් කපා හැරලා පෙන්නන්න. රිසල්ට් එක ඕනේ ලියා ගන්න අනිවාර්යෙන්. හරි. ෆීමේල් කියන වචනය තනි ඉරකින් කපා හැරලා පෙන්නන්න ඕනේ.
හරි නේද? ඔතන මේක තමයි ටැග් එක අපි ටැග් එක ඒ කියන්නේ HTML page එකේ ලියන ටික අන්න කෝඩ් වින්ඩෝ එකේ ලියන ටික ඊට පස්සේ අපිට රිසල්ට් එකක් එනවා මෙන්න මේ විදියට. රිසල්ට්ස් කියලා ඊතර ඉස්සරහින් රිසල්ට් එක ලියන්න ඕන අනිවාර්යෙන්. ප්‍රතිඵලය මොකද්ද කියලා. හරි මම හිතනවා දැන් ලියලා ඇති කියලා. ඊට පස්සේ අපි තව වදන් සැකසුම් මෘදු කාංග වලදී ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. මම ඔයාලට ඒක පෙන්වන්නම්. වදන් සැකසුම් වලටම ගිහිල්ලා Word කියන software එක තමයි පාවිච්චි කරන්නේ. Word software එකෙන් පෙන්වන්නේ. අතන Word software එකට ගියාට පස්සේ පුතේ දැන් මම මෙහෙම ලිව්වොත් මේ th කියන එක Word වලදී ඉබේ ඉහළට යයිද? මේ th කියන එක Word වලදී ඉබේ ඉහළට යයිද? නැද්ද? යනවා. ඔව් කියලා මේක උත්තර දෙනවා. නෑ කියලාත් උත්තර දෙනවා. ඔන්න මම th කියන එක ලිව්වා. th කියන එක ලිව්වා. මම ස්පේස් කරපු ගමන් ස්පේස් එකක් තියපු ගමන් ඉබේ ඉහළට ගියා. Word වලදී ඒ වගේම ඉබේ ඉහළට යනවා. fourth, second, first, third ඒ ඕන එකක් ලිව්වොත් ඉබේ ඉහළට යනවා. හැබැයි මට ලියන්න ඕන පුතේ දෙකේ දෙවනි බලය කියලා. දැන් මේ දෙවනි බලය කියන ඉබේ ඉහළට යනවද? අපර් කේස් කරන්න ඕනේ නැහැ. දැන් හරි ඒක සුපර් ස්ක්‍රිප්ට් කරන්න ඕනි. දැන් මේක ඉබේ ඉහළට යන්නේ නැහැ. ඒතර අපි ආව සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා පුතේ සබ් ස්ක්‍රිප්ට් සහ සුපර් ස්ක්‍රිප්ට් කියලා දෙකක්. සබ් ස්ක්‍රිප්ට් සහ සුපර් ස්ක්‍රිප්ට් කියලා දෙකක් තියෙනවා. ඒතර මේ අපි පාවිච්චි කරන්නේ සුපර් ස්ක්‍රිප්ට් කියන එක. සුපර් ස්ක්‍රිප්ට් මෙන්න මේක අර x අකුරත් එක්ක දෙකේ ඉලක්කමක් ඉහළින් තියෙනවා. එයාට අපි නේ සුපර් ස්ක්‍රිප්ට්. ඒතර සුපර් ස්ක්‍රිප්ට් කරාම මෙයාව සිලෙක්ට් කරා. මෙන්න සුපර් ස්ක්‍රිප්ට් අයිකන් එක උඩ ක්ලික් කරා. මෙන්න දෙකේ දෙවනි බලය කියලා ආවා. දෙකේ දෙවනි බලය කියලා ආවා. ඒතර මට ඕන නම් 1.1.1.0 මේ මොන පාදයේ සංඛ්‍යාවක්ද? 1.1.1.0 මොන පාදයේ සංඛ්‍යාවක්ද? උත්තර කීපයක් ඇවිල්ලා තියෙනවා දෙකේ පාදයේ කියලා. කවුද කියන්නේ 1.1.1.0 දෙකේ පාදයේ කියලා? 10110 දෙකේ පාදයේද? එයි මේක 10 පාදයේ වෙන්න බැරිද? මේ සංඛ්‍යාව 8 පාදයේ වෙන්න බැරිද? මේ සංඛ්‍යාව 16 පාදයේ වෙන්න බැරිද? ඕන එකක් වෙන්න පුළුවන්. කාටවත් කියන්න පුළුවන්ද මේක දෙකේ පාදයේ කියලා? එහෙම බෑ. පේපර් එකේදී සමහරලාට අහනවා ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. මෙතනින් සබ්ස්ක්‍රිප්ට් කරලා x අකුරක් දාලා x එකක් දැම්ම සබ්ස්ක්‍රිප්ට් කරලා මෙන්න මේ විදියට x එකක් දාලා අහනවා මෙම සංඛ්‍යාව විය හැක්කේ මෙම සංඛ්‍යාව කුමන පාදයකට අයත් විය හැකිද කියලා. මේ සංඛ්‍යාව කුමන පාදයකට අයත් විය හැකිද? හරි අපිට මේ සංඛ්‍යාව කුමන පාදයකට අයත් විය හැකිද කියලා. එතන මොන පාදයටද මේක අයිති වෙන්න පුළුවන්? දෙකේ පාදයට පුළුවන්. 8 පාදයට පුළුවන්. 10 පාදයට පුළුවන්. 16 පාදයට පුළුවන්. ඔය හැම පාදයකටම මේක අයිති. නෑ x විය හැක්කේ කියලා අහන පේපර් එකේ. එහෙම අහලා තියෙනවා මීට කලින්. x කියන එක 2 8 16 10 ඕන පාදයකට අයිති වෙන්න පුළුවන්. එතන මේ පාදේ ඇත්තරම ලියනවා නම් 2 කියලා ලියන්න පුළුවන් අපි දන්නවනම්. නේ? ඒ දෙකේ පාදේ එනවා. ওই විදියට. එතකොට මතක තියාගන්න ඕනි. අපි පාදය එහෙම සඳහන් කරන්න ගියොතින් අපි භාවිතා කරන පහසුකම සබ් ස්ක්‍රිප්ට් සබ් උපාය පල්ලෙහා ඉන්නේ. සබ් ස්ක්‍රිප්ට්. ඊළඟට ගන්න ඕන නම් අපි භාවිතා කරන පහසුකම සුපර් ස්ක්‍රිප්ට්. සුපර් සුපිරියය ඉහළින් ඉන්නේ. සුපර් ස්ක්‍රිප්ට්. දර සබ්ස්ක්‍රිප්ට් කියලා සහ සුපර් ස්ක්‍රිප්ට් කියලා ටැග්ස් දෙකක් තියෙනවා. එයා කෙටියෙන් ලියන්නේ. කෙටියෙන් සබ් ස්ක්‍රිප්ට් වලට අපි ලියනවා සබ් ස්ක්‍රිප්ට් නම් අපි ඒකට ලියනවා sub කියලා. sub. සුපර් ස්ක්‍රිප්ට් නම් එහෙනම්
දැන් බලන්න වෙබ් එකේ second කියලා ලියන්න ඕනේ. ඔහම ලියවට වැඩ කරන්නේ. මම සේව් කරා. බලන්න. මම රිෆ්‍රෙෂ් කරා. මෙන්න second ලියවුණු විදිය. second නිකම්ම 2යි nd කියලා ලියවුවා. එතකොට අපිට ඕන නම් nd කියන එක ඉහළට ගන්න. nd කියන එක ඉහළට ගන්න. අන්න අපි භාවිතා කරනවා ටැග් එකක්. nd කියන එක ඉහළට ගන්න ඕන නම් sup කියලා එකක්. sup මේ කියන්නේ super sup නේ sup super කියන දා කෙටියෙන් ලියන්න. ඉහළට ගන්න super. හරි මෙතනින් ආයෙ ලියනවා super clause sup clause save කරලා බැලුවම අන්න nd කියන එක ප්‍රමාණය කුඩා වෙලා ඉහළ යනවා. nd කියන එක ප්‍රමාණය පොඩ්ඩක් කුඩා වෙලා ඉහළට ගියා. හරි second superscript කරේ sup superscript අපිට ඕන නම් පල්ලෙහින් දැන් මට දෙකේ පාදයෙන් මොනවා හරි සංඛ්‍යාවක් ලියා ගන්න ඕනි. දෙකේ පාදයෙන් මොනවා හරි සංඛ්‍යාවක් ලියා ගන්න ඕන නම් අම්මලි මෙතනින් br එකකුත් දානවා. නෑ ඒක ගොඩේනේ ඉන්නේ. හරි. මම ලියනවා මෙහෙම 1.1 බිඳුව. මට ඕන දෙකේ පාදය කියලා ලියන්න. එතකොට අගට අපි දෙක ලිව්වම අන්න යාව sub script කරන්න ඕනි. sub විතරයි අපි ලියන්නේ sub sub. අවසානයේදී අපි close කරනවා sub කියන එක. close sub. subscript එක close කරා. දැන් save කරලා web page එකට ගිහලා අපි බැලුවොත් එහෙම මෙන්න 1.1 අන්න පල්ලෙහින් කුඩාවට තියෙනවා 2 කියන එක. ඒ subscript කරා. second කියන එකේදී nd කුඩා වෙලා ඉහළට ගියේ අන්න අපි superscript කරා. superscript කරා. එතකොට අපි අකුරු හැඩසවීමේ මෙවලම් යටතේදී subscript superscript එකක් මතක තියාගන්න ඕනේ. පේපර් එකේදී ඒකත් ගොඩක් වෙලාවට අහනවා. sub කියන්නේ පුතේ උපාය. sub 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 උප පල්ලෙහා ඉන්නේ ඒගොල්ලෝ. super ඉහළ ඉන්න අය ඉහළ ඉන්නේ ඒගොල්ලෝ super. එතකොට sup super නම් sup tag එක. sub නම් sub මතක තියාගන්න ඕන. subscript superscript කියන්නේ. subscript superscript. ඔන්න word වල icon එකත් මතක තියාගන්න. word වල තියෙන icon එක x අකුරක් එක්ක දෙකේ ඉලක්ක මුඩින් ලියලා තියෙනවා. ඒ superscript. x අකුරක් එක්ක දෙකේ ඉලක්කම පල්ලෙහෙන් ලියලා තියෙනවා. ඒ subscript මතක තියාගන්න ඕනේ. ලියමු උතනින් ඊළඟට අනුමාතෘකාව මේ අකුරු හැඩසවීමේ මෙවලම් යටතේ අනුමාතෘකාව ලියන්න. superscript මුලින් super ලියමු. superscript අනුමාතෘකාවක් ලියමු. මෙහෙම superscript ලියන්න. superscript එහෙමත් කියනවා superscript. මාතෘකාව ලිව්වා. එතන යටින් ලියන්න. එතන යටින් ලියමු. අකුරු වල ප්‍රමාණය මදක් කුඩා කර අකුරු වල ප්‍රමාණය මදක් කුඩා කර ඉහළට ගෙන යාම සඳහා මදක් කුඩා කර ඉහළට ගෙන යාම සඳහා මෙම පහසුකම භාවිතා කරයි. ඉහළට ගෙන යාම සඳහා මෙම පහසුකම භාවිතා කරයි. හරි. අපි ලියමු පුතේ මෙන්න මේක br කතාව ඕනේ. මෙන්න මේ ටික ලියාගමු. 2යි sup ඊට පස්සේ nd sup clause. එතකොට පුතේ මේ වෙයිදී හැමෝම result එකක් ඉස්සරහින් ලියා ගන්න ඕනි. කොහොමද මේක පේන්නේ කියලා. පේන විදිය අපේ වෙබ් පිටුවේ තියෙනවා second කියන එක. හරි ඔයා මේ select කරපු කොටස ලියන්න. result එකත් ඉස්සරහින් ලියන්න. result කිව්වේ නැතත් කමන්නේ. second කියන එක ලියා ගන්න ඉස්සරහින්. හරි. ඔයා ওই tag එක ලියලා එතන පැත්තකින් ලියා ගන්න පොතේ. උතරන මතක් වෙයි. second කියන එක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා.
හරි. ඊළඟට ලියමු අනුමාත්‍රකාව subscript 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 එතන යටින් ලියමු subscript කියලා එතන යටින් ලියමු අකුරු වල ප්‍රමාණය මදක් කුඩා කර අකුරු වල ප්‍රමාණය මදක් කුඩා කර පහළට ගෙන යාම මදක් කුඩා කර පහළට ගෙන යාම මෙමගින් සිදු කරයි පහළට ගෙන යාම මෙමගින් සිදු කරයි මෙන්න මෙයාව ලියාගමු පුතේ එතනින් 1.1.1.0 versus sub 2 sub clause 1.1.1.0 sub කියලා ලිව්වා tag ඇතුලේ versus 2 ඉලක්කම එළියෙන් ලිව්වා sub clause හරි result එකක් ලියාගමු 1.1.1.0 යටින් දෙකේ පාදය චූටියට 2 කියලා දැම්මා 1.1.1.0 යටින් චූටියට දෙකේ ඉලක්කමක් දැම්මා. හරි. ඒ සබ්ස්ක්‍රිප්ට් තමයි ඒ. හරිද අපි tags of bold italic underline ඊට අමතරව strong emphasis em ඊට පස්සේ subscript superscript ඊළඟට අපි කතා කරනවා marq කියලා tag එකක්. marq මාකියු එක අපිට විභාග පේපර් එකේ පෙන්නන්න නම් බෑ මම මාකියු එකක් දාලා පෙන්නන්නම් පුතේ මාකියු එකක් මම මෙන්න මෙතන උඩම තියෙන ටැග් එකට දානවා මාකියු එකක් මාකියු එකක් දැම්මා දැන් මාකියු එක පුතේ මම ක්ලෝස් නොකර ඉන්නවා සාමාන්‍යයෙන් අදාළ පේලිය අවසන් වුණාම අපි ක්ලෝස් කරනවා දැන් ක්ලෝස් ටැග් එකක් ක්ලෝස් නොකර හිටියාම වෙන දේ හොඳින්ම පේනවා මේ ටැග් එක නිසා tag එක close නොකර හිටියාම වෙනදී. මම මෙයාව save කරනවා. save කරා. දැන් web page එක refresh කරාම බලන්න වෙනදී. මුකුත් වෙන්නේ නැහැ නේ. හරි. දැන් මොනවද වෙන්නේ? web page එකේ තියෙන සියලුම දේවල් ගමන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔතනින් යටට යයි එහා පැත්තෙන් මතුවේ. ඕක. web page එකේ තියෙන සියලුම දේවල් ගමන් කරන්න පටන් ගන්නවා. හරි. ඒක තමයි marq එකේදී වෙන්නේ. marq එකේදී. ඔය විදියට. අය පුතේ marq එක අපි close කරේ නෑනේ. close නොකරම දැන් marq එකේදී වෙන්නේ අර ඔහම චලනය වෙන එක. marq එක අපි close කරන්න ඕනේ. close නොකරොත් එතනින් පල්ලෙහාට තියෙන සියලු දේවල් ඒ tag එකට අයිති. ඊට පස්සේ ඔක්කොම ගමන් කරන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි අපිට අපි tag එකක් close කරන්නේ. නේ close කළ යුතු tags තියෙනවා ඒවා close කරන්නේ මොකද close නොකරොත් එතනින් පල්ලෙහාට අදාළ එතනින් පල්ලෙහා සියලුම දේවල් වලට මේ tag එක අදාළ වෙනවා mar que marq mar que marq මම save කරා එක දැන් මම refresh කරනවා refresh කරාම දැන් ගමන් කරන්නේ අර grade 11 information and communication technology කියන එක පමණයි මොකද මම මේ වචනේ අවසානයේදී marq එක close කරා. දැන් grade 11 ICT කියන එක පමණයි ගමන් කිරීම සිද්ධ කරන්නේ. උතර අපි tag එකක් close කරනවා නොය හේතුව නිසා. එහෙම නැත්නම් එතනින් පල්ලෙහා සියලු දේවල් ඒ tag එකට අයිති වෙනවා. ඒකයි වෙන්නේ. හරි. අපි ලියමු පුතේ උතනින් අපි subscript superscript ලියුවනේ. ලියන්න මාතෘකාවක් marq MAR QU double E marq MAR QU double E marq ඔතන යටින් ලියමු marq කියලා වෙබ් පිටුව තුල අන්තර්ගත දෑ
වෙබ් පිටුව තුල අන්තර්ගත දෑ වෙබ් පිටුව තුල අන්තර්ගත දෑ චලනය කිරීම සඳහා වෙබ් පිටුව තුල අන්තර්ගත දෑ චලනය කිරීම සඳහා මෙම උසුලනය භාවිතා කරයි. හරි පුතේ. ඔයාලා ලියා ගන්න ඕන මෙන්න මේ ටික. අපි තමයි මේ පොඩි එක ලියාගමු කොයි ඇති. හරි. ඔයාලා ලියාගන්න mark grade 11 mark close. මේ සිලෙක්ට් කරපු කොටස පමණක් ලියන්න. mark grade 11 mark close. සිලෙක්ට් කරපු කොටස පමණක් ලියා ගන්න. හරි. අපි පුතේ mark එක ගැන තව පොඩි ටැග් එකක් නිකමට කතා කරනවා. අපිට සිලබස් එක ඇහුවත් අහන්නේ ওই mark එක විතරයි. මේකේ තියෙනවා පුතේ mark එකේම තව දෙයක් mark direction කියලා එකක්. මම මේක ලියලා පෙන්නන්නම්. mark ටැග් එකේම පුතේ තව දෙයක් තියෙනවා mark direction. මම ඒකත් ලියනවා mark mark direction. market direction සමානයි මම up කියලා ලියනවා. up market direction සමානයි up. දැන් යාර අන්තර්ගතයක් ඕන මොනවා හරි. ඔතන මෙතනින් ලියමු ICT කියලා. ICT. දැන් මම මෙයාව close කරනවා. close mark දැන් සමහරලාට ප්‍රශ්න ඇති ඇයි direction close කරන්නේ නැද්ද කියලා. නෑ. tag එක පුතේ mark පමණයි. අර ගුණාංග අපි close කරන්නේ නැහැ. tag එක close වෙනකොටම ගුණාංග ඉබේ close වෙනවා. tag එකක් close කරනකොටම එයාට අදාළ ගුණාංග ඉබේ close වෙනවා. ඒක නිසා අපි tag එක පමණයි close කරන්නේ. එතකොට mark your direction up කියලා දාලා අපි save කරොත් එහෙම බලන්න එතකොට වෙන දේ මම save කරා. දැන් refresh කරාට පස්සේ මෙන්න ICT කියන එක ඉහළ යන්න පටන් ගන්නවා. ICT කියන එක ඉහළට යනවා. up කියලා දුන්නම මම mark your direction down කියලා දුන්නොත් එහෙම mark your direction down කියලා දුන්නොත් down මම ඒව save කරා. save කරාට පස්සේ දැන් ICT කියන එක පල්ලෙහාට යන්න පටන් ගන්නවා. ඔය විදිහට පල්ලෙහාට යනවා. ඒතර අපිට පුතේ mark your direction up down කියන එක උනත් භාවිතා කරන්න පුළුවන්. පින්තූර එහෙම නැත්නම් මේ වගේ වචන මොනවා හරි දෙයක් චලනය කර ගැනීම සඳහා මේව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඔතනින්ම ලියමු මේ ටැග් එකත්. මෙන්න මේකත් ලියා ගන්න. mark your direction down ICT mark your close. හරි. අපි කතා කරේ පුතේ ඔය සියලුම tags අකුරු හැඩසවීමේ මෙවලම් අකුරු වලට වෙනස්කම් සිදු කළ හැකි tags තමයි අපි මේ සියල්ල කතා කරේ. අකුරු වලට වෙනස්කම් සිදු කරන ඒවා. අතර මේ tags භාවිතා කරලා අපිට පුළුවන් අපේ වෙබ් පිටුව තුළ අකුරු වලට විවිධාකාරයේ වෙනස්කම් සිදු කරන්න. හරි. ඒ වගේම පුතේ අපි දැන් ඊළඟට කතා කරනවා. දැන් මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා BR කියලා ටැග් එකක්. අතන BR ටැග් එකෙන් වෙන්නේ අපිට පුළුවන් පේලි පල්ලෙහාට ගෙනියන්න. එක පේලියක් පල්ලෙහා පේලියට ගන්න පුළුවන්.
BR ටැග් එක භාවිතා කරලා. BR එක භාවිතා කරලා. එතකොට හරි BR එකකින්. ඒ වගේම පුතේ BR එක වගේම තව භාවිතා කළ හැකි ටැග් එකක් තියෙනවා ඡේද ඇතුළත් කරගන්න. දැන් BR එකෙන් උනේ එක පේලියක් පල්ලෙහාට ගිහිප් එක විතරයි. හැබැයි ඡේද ඇතුළත් කරගන්න ටැග් එකක් තියෙනවා. ඡේද වලට පුතේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? ඡේද වලට මොකද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔව්. ඡේද වලට පැරග්‍රාෆ් කියලා කියනවා. දැන් පුතේ එහෙනම් පැරග්‍රාෆ් නම් ඡේද වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඡේද ඇතුළත් කරන ටැග් එකට මොකද්ද කියන්නේ අපි? ඡේද ඇතුළත් කිරීම සඳහා ටැග් එකේ මොකද්ද අපි ලියනවා ඇත්තේ? ඔව්. මොකද සේනානායක හරියට කිව්වා P. P තමයි ටැග් එක. අතන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් BR එක සහ P අතර තියෙන වෙනස. BR එකේදී මම BR එක ලියන්නම්. මම මේ තියෙන ගොඩක් ඒවා මකලා දානවා. මම ලියනවා ටැග් එකක් මම මුලින් මොනවා හරි වචනයක් ලියන්නම්. මම මගේ නම ලිව්වා. ඊට පස්සේ මම දානවා BR එකක් මෙතනින්. මෙතනින් දාන්නත් පුළුවන් පුතේ. එහෙම නැත්නම් මේ යට පේලියෙන් BR එකක් දාන්නත් පුළුවන්. BR එකක් දාන්න පුළුවන්. හරි. අද මම ගෙදර ඉඳන් නෙවෙයි පන්තිය කරන්නේ වෙන තැනක ඉඳගෙන ඒකයි පොඩි සද්දේ එන්නේ. හරි. BR එක ඔන්න මම යටින් BR එකක් දැම්ම. දැන් පුතේ මම ලියනවා මෙතනින් බද්දේගම කියලා. බද්දේගම කියලා. දැන් ඔයාලට පේනවා මේ BR උඩ BR එක නම් ප්‍රශ්නයක් නැහැ. කලින් එකත් එක්ක මම සේව් කරලා මම රිෆ්‍රෙෂ් කරාම දැන් සමීර කාර්යවසම් බද්දේගම කියන එක ඊළඟ පේලියේ තියෙනවා. හරි. ඊපස්සේ මම මෙතනින් P එකක් දාලා P ටැග් එකක්. හරි. P කියන ටැග් එක දාලා මම ලියනවා මෙතනින් මම වැඩ කරන පාසල ඔන්න රිච්මන්ඩ් කොලෙජ් කියලා. එතනම රිච්මන්ඩ් කොලෙජ් කියන එක ලිව්වේ පුතේ P අකුර දාලා. හරි P දැම්මොදින පුතේ යාව අනිවාර්යෙන් අවසානයේදී ක්ලෝස් කරන්න ඕන. අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. ඡේදය පටන් ගන්න මෙන්න මෙතනින්. අපි ඡේදය මෙතනින් අවසන් කරනවා. එතකොට BR ටැග් එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ. BR එක බ්‍රේක් කරා එච්චරයි. හැබැයි ඡේදයක් එහෙම නෙවෙයි. ඡේදය මෙතනින් ආරම්භ වුණා. මෙතනින් අවසන් වුණා කියලා අපි ක්ලෝස් කරනවා. හරි. එතකොට P අපි ක්ලෝස් කරනවා. එතකොට මෙතන අවසානයේදී ක්ලෝස් කරනවා ක්ලෝස් P කියලා. දැන් මට කියන්න BR එක සහ P අතර තියෙන වෙනස මොකක්ද කියලා. මම සේව් කරා. මම මෙයාව රිෆ්‍රෙෂ් කරා. ඔන්න P එකක් තමයි රිච්මන්ඩ් කොලෙජ් කියලා කියන්නේ. දැන් BR එක සහ P අතර තියෙන වෙනස මොකක්ද? BR එක සහ P අතර තියෙන වෙනස. මොකද වෙනස? BR සහ P අතර තියෙන කාට හරි කියන්න පුළුවන් මැසේජ් එකක් දාන්න පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. BR සහ P අතර. මොකද වෙනස? කිසි වෙනසක් නැද්ද? BR එකේදී පුතේ පේලි කීයක් පල්ලෙහාට ආවද? BR එකේදී එක පේලියක් පල්ලෙහාට එනවා. BR එකේදී. එච්චරයි උනේ. හැබැයි P එකේදී පැරග්‍රාෆ් එකේදී එයා එක පේලියක් අතහැරලා එවන හිස් ඉඩක් තියලා අන්න ඊළඟ පේලියට යනවා. හිස් ඉඩක් තියලා ඊළඟ පේලියට යනවා. හරිද? ඒ පැරග්‍රාෆ් එකේදී දැන් පුතේ මම මේ පැරග්‍රාෆ් එක ක්ලෝස් කරානේ. ක්ලෝස් කරලා මම ආයෙ ලිව්වොත් ගෝල් කියලා. ඉස්කෝලේ ඇඩ්‍රස් එක ගෝල් කියලා. දැන් බලන්නකෝ ආයෙ වෙනස. මෙන්න ඒත් මේ පරතරය තියෙනවා උඩ පරතරය. එනෝද පැරග්‍රාෆ් එකක් ඡේදයක් ආරම්භයේ සහ අවසානයේ අනිවාර්යෙන් අර වගේ හිස් ඉඩක් තියෙනවා. උතර විභාග පේපර් එකේදී අර පැරග්‍රාෆ් එකක් නම් අඳුර ගන්න ලේසි. මොකද පැරග්‍රාෆ් එක ආරම්භයේදී පේලියක් හිස්ව තියෙනවා. පැරග්‍රාෆ් එක අවසානයේදී පේලියක් හිස්ව තියෙනවා.
අපිට ඡේදයක් අඳුර ගන්න ලේසි. ඡේදයක්. මොකද ඡේදයේ ආරම්භයේදී හිස් ඉඩක් තියෙනවා. ඡේදයේ අවසානයේදී හිස් ඉඩක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. හරි ඡේදයක් ආරම්භය සහ අවසානය හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට මේ ඡේදයක් එක්ක උතර මම මේ පැහැදිලි කරේ BR සහ P අතර තියෙන වෙනස. BR සහ P අතර තියෙන වෙනස. අපි දන්නවා වදන් සැකසුම් මෘදුකාංග වලදී මම ඉස්සෙල්ලා වර්ඩ් ඕපන් කරගත්තා දැන් ඒක නැහැ මම හිතන්නේ. වදන් සැකසුම් මෘදුකාංග වලදී එක එල්ල කිරීම හතරක් ගන්නවා. මොනවද එක එල්ල කිරීම හතර? වදන් සැකසුම් මෘදුකාංග වල අපි දන්නවා එක එල්ල කිරීම හතරක්. මට එකක් කියන්න කවුරු හරි. එක එල්ල කිරීම හතරක්. මොනවද එක එල්ල කිරීම හතර? alignments හතරක් අපි දන්නවා. alignments හතරක්. ඔව් යන්තම් එක ළමයෙක් දන්නවා. left align, center, හරි right ඔව් එහෙම තියෙනවා. තව එකක් තියෙනවා. left align කිව්වා, center කිව්වා, right කිව්වා, තව එකක් තියෙනවා. ඔන්න එකත් මම හිතන්නේ ආවා. හරි justify. මනුජ කිව්වා ඒක. justify ISTU 101ක් කිව්වා ඒක. හරි. දැන් තව උත්තර දීලා තියෙනවා STU 86. ඔක්කොම ටික හරියට. දැන් alignments හතරක් අපි දන්නවා. left align, right align, center, justify කියලා. එතනදී P tag එක ලියනකොට අපිට P tag එකත් එක්ක align කියන attribute එක align කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන්. P tag එක ලිව්වම අපිට P tag එකත් එක්ක අපි ලියනවා attribute එකක්. එහෙම නැත්නම් එයාගේ ගුණාංගයක් align කියලා. align. එතන වෙලෙන P align සමානයි P align සමානයි අපිට කැමති අර alignment එකක් ලියන්න පුළුවන්. left ලියන්න ඕනේ නැහැ. ඉබේ තියෙන left නේ. මම ලියනවා right කියලා. right. P align සමානයි right. save කරා. මම මෙයාව refresh කරනවා. අන්න රිච්මන්ඩ් කොලෙජ් කියන එක දැන් මෙන්න right align වෙලා ඇති. ඔය ඒක නැත්තන් නැති උනාන්නේ. මොනවා හරි පොඩි ගැටලුවක් ඇති. ඒක හොයාගන්න නැති වුණා. හරි ගැටලුවක් නැහැ. මේ වෙබ් බ්‍රවුසර් එක මම මේක මේ 100ක් හදන්න. මම මේක මේව කරන ගමන් රීසෙට් කරනවා. හරි. උනාම රීසෙට් කරා. රීසෙට් කරාම පුතේ මෙතන තියෙනවා අර ගොඩක් ඈතට ගිහිල්ලා තිබුණේ මම මෙයාව zoom කරගෙන දැන් zoom කරනවා. හරි. දැන් රිච්මන්ඩ් කොලෙජ් කියන එක ඉස්සලා අර මම zoom out කරද්දි මොනවා හරි ගැටලුවක් වෙලා තිබුණේ. දැන් තියෙනවා මෙතන රිච්මන්ඩ් right align. මට P align center කියලා ලියන්නත් පුළුවන්. center. P align center. එතන මම save කරා. මම refresh කරනවා. refresh කරනවා. අන්න යා center වුණා. alignment එක center වුණා. හරි ඔය විදියට. ඔතන අපිට alignments ඔය විදියට භාවිතා කරන්න පුළුවන්. P align center, P align right, P align justify ඔය විදියට. අපි මාතෘකාවක් ලියාගමු පුතේ. මාතෘකාවක් ලියමු. ඡේද සහ පේලි වෙන් කිරීම කියලා. අපි මාතෘකාවක් ලියමු. ඡේද සහ පේලි වෙන් කිරීම. ඡේද සහ පේලි වෙන් කිරීම කියලා. ඡේද සහ පේලි වෙන් කිරීම. හරි. ඡේද සහ පේලි වෙන් කිරීම කියලා අපි ඔතනින් ලියාගමු. චුට්ටක් ඉන්න ලැප්ටොප් එකේ charge නැහැ. හරි. අපි ඔතනින් ලියාගමු පුතේ.
ඡේද වෙන් කිරීමේදී ඡේද වෙන් කිරීමේදී ඡේද වෙන් කිරීමේදී ඡේද වෙන් කිරීමේදී p නැමැති උසුලනය දැන් p ලියන්නේ පුතේ less than එකයි greater than එකයි අතරේ ඡේද වෙන් කිරීමේදී p නැමැති උසුලනය භාවිතා කරනු ලබයි p නැමැති උසුලනය භාවිතා කරනු ලබයි මෙය ඡේදය අවසානයේදී වසා දැමිය යුතු වේ ඡේදය අවසානයේදී වසා දැමිය යුතු වේ p උසුලනය භාවිතයෙන් ඡේදයක් ඇතුළත් කළ පසු ඡේදය ආරම්භයේදී සහ අවසානයේදී හිස් පේලියක් පෙන්눔 කරයි. ඒ කියන්නේ අපිට ඡේදයක් බව අඳුර ගන්න ලේසි. හරි. ඡේදය ආරම්භයේදී සහ අවසානයේදී හිස් පේලියක් පෙන්눔 කරයි. අපි ලියමු පුතේ අලුත් ඡේදකින් BR උසුලනය මගින් අලුත් පේලියක් වෙත ගමන් කරන අතර ගමන් කරනු ලැබේ. මෙය වසා දැමිය යුතු නොවන උසුලනයකි. හරි. මෙන්න මේ ටැග්ස් ටික පුතේ ඔය විදිහටම ලියා ගන්න ඕනි. ඒකේ රිසල්ට් එකත් පැත්තකින් ලියා ගන්න ඕනි. මේ අපට ඔයාලට පේන්නේ දැන් ඔයාගේ වම් අත පැත්තේ රිසල්ට් එක. මේ පේන්නේ ටැග්ස් ටික. මම සිලෙක්ට් කරලා තියෙන ටැග්ස් ටික ලිව්වා. රිසල්ට් එක ලිව්වා. ඒතරට පේනවා p මගින් තමයි මේ අර හිස් පේලි දෙකක් තියලා තියෙන්නේ. p ටැග් එක නිසා. රිසල්ට් එක ලියද්දි හිස් පේලි තියලා තමයි ලියා ගන්න ඕනේ. හරි. මේ තියෙන ටැග්ස් ටික මෙන්න මෙතන තියෙනවා රිසල්ට් එක. මේ රතු පාට කොටුවේ තියෙන රිසල්ට් එක. පුතේ ආයිමත් කියන්නේ දැන් මොතනද ලියා ගන්න බැරි වුණේ? සේනානායක.
ඡේදයේ ආරම්භයේදී සහ අවසානයේදී හිස් පේලියක් පෙන්눔 කරනු ලබයි. ඡේදයේ ආරම්භයේදී සහ අවසානයේදී හිස් පේලියක් පෙන්눔 කරනු ලබයි. හිස් පේලි පෙන්눔 කරනවා. ඔව් වෙබ් පේජ් එකක් පබ්ලිෂ් කරන්න අපිට සර්වර් එකක් ඕනි. අපි 11 වසරේ අන්තිම පාඩමේදී ඒක කතා කරනවා. අන්තිම පාඩමේදී නෙවෙයි අපි දැන් මේ පාඩමේදී මේ පාඩමේ අන්තිම හරියදී අපි ඒක කතා කරනවා. එතකොට අපි පුතේ තනිකර සර්වර් එකක් ගන්න අපිට තනිකර සර්වර් එකක් නඩත්තු කරන්න බෑ. ලක්ෂ 10 15ක්වත් ඕනේ. එහෙම එකක් පවත්වාගෙන යන්න. උතර අපි කරන්නේ සර්වර් එකක පොඩි ස්පේස් එකක් ගන්නවා. අපිට සර්වර් එකක් පවත්වාගෙන යන්න බෑ. ලොකු වියදමක්. සමහර ආයතන තියෙන එහෙම පවත්වාගෙන යන හොස්ට් කරන්න. උතර අපි සර්වර් එකක පොඩි ස්පේස් එකක් ගන්නවා මාසිකව සල්ලි ගෙවලා. දැන් උදාහරණයක් ඊයේ මම අපේ ඉස්කෝලේ මීඩියා යුනිට් එකේ අලුතෙන් වෙබ්සයිට් එකක් හදනවලු මට වයිස් ප්‍රින්සිපල් කෙනෙක් කතා කරලා අහනවා එහෙම වෙබ්සයිට් එකක් හදද්දී ඒකට සල්ලි ගන්නවද කියලා. වෙබ්සයිට් එක හදන්න නෙවෙයි. ඒක පබ්ලිෂ් කරන්න. ඒතර ඒ සර්ගෙන් ඉස්කෝලෙන් ලෙටර් එකක් ඉල්ලලා ඩොමේන් එක ගන්න. එහෙම එකක් ඕනද? එහෙම කියලා කියන ඩොමේන් එක කියලා කියන වෙබ්සයිට් එකට නමක් ඕන. නමත් එක්ක අපිට හම්බෙනවා .com ද .org ද ඒ වගේ එකක්. ඒතර අපි සාමාන්‍ය ඉස්කෝලේකට වගේ නම් ගන්න .lk වගේ එකක්. නේ? ඒතර ඒ වගේ හොඳ නිසා එහෙනම් ලාභ නොලබන සංවිධානයක් .org .gov ඒ වගේව ගන්න පුළුවන්. හරි. ඒතර ඩොමේන් එක ගන්න සල්ලි ගෙවන්න ඕනි. හැම අවුරුද්දක් පාසාම ගෙවන්න වෙනවා. ඒ වගේම වෙබ් එක අන්තර්ජාලයේ ගබඩා කරලා තියාගන්න ඒකට සල්ලි ගෙවන්න ඕන සර්වර් එකට. ඒතර ඒවට මම දැන් ගිය සතියේ සමාට එක කිව්වා. එහෙනම් මුදල් ගෙවීම කරන්න ඕන. ඒතර මේක ලියාගත්තේ නැත්නම් ටැක්ස් ටික ලිව්වා රිසල්ට් එක ලිව්වා. ඒතර රිසල්ට් එකේ පැහැදිලිව පේනවා රිච්මන්ඩ් කොලෙජ් කියන එක ඡේදයක්. ඒතර ඒ ඡේදයේ ආරම්භය සහ අවසානයේ පේලි දෙකක් හිස්ව තියලා තියෙනවා. සමීරකාර්ය සම් කියලා BR එකක් දාලා තියෙන්නේ. ඒක නිසා තමයි බද්ධගම කියන එක පල්ලෙහා පේලියට ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන BR එක පුතේ මම මැකුවොත් මෙතන BR එක පුතේ මම මකලා දැම්මොත් මම මැකුවා මම සේව් කරා සේව් කළා පුතේ මෙහෙම ගියොත් අර සමීරකාර්ය සම් බද්ධගම කියන එක පෙළට පෙන්නන්නේ. මෙතන තිබුණු BR එක නිසා තමයි මෙතන BR එක නිසා තමයි එයා පේලි දෙකකට පෙන්නුවේ. මේ BR එක නිසා. මතක තියාගන්න ඕනේ. හරි. දැන් අපි ඡේද සහ පේලි වෙන් කිරීම ගැන ඔය කතා කරේ. ඊගොම ඡේදයක් ඇතුළත් කරද්දී ඔව් අපේ කම්පියුටර් එකකින් වෙබ්සයිට් එකක් හොස්ට් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. අපේ ඡේදයක් ඇතුළත් කරද්දී අපිට පුළුවන් ඡේදයකට එක එල්ල කිරීම. අපිට alignments ඇතුළත් කරන්න. ඒතර alignments හතරක් අපි කතා කරනවා. එකක් left align, right align, center, justify කියලා. මම මුලින්ම පුතේ අර ඡේදයක් ඇතුළත් කරගන්නම්. ඡේදයක් ගන්නම්. මේ ඡේදය ගන්න හැටි කියලා දීපු මම ඒ කියන්නේ මෙහෙම මම ඇත්තටම දන්නේ නැහැ එහෙම ඡේදයක් ඇතුළත් කරගන්න පුළුවන් කියලා. ඔය දිල්නෙත් නැහැ මට මං හිතන්නේ කිව්වේ 10 වසරේදීනේ. මෙහෙම ඡේදයක් ඇතුළත් කරන්න කියලා. ඒක මට හරිම ප්‍රයෝජනවත්. හරි. මම ඡේදයක් ගත්ත පුතේ මම ඡේදේ අරගෙන මෙන්න මේ රිච්මන්ඩ් කොලෙජ් එනකොට මම මෙතන පේස්ට් කරනවා ඡේදයක්. ලොකු ඡේදයක්. මම මෙයාව සේව් කරා. මම රිෆ්‍රෙෂ් කරනවා. දැන් පුතේ මේ ඡේදයේ alignment එක මොකක්ද? මේ ඡේදයේ එක එල්ල කිරීම මොකක්ද? වමද දකුණද මොකක්ද? එහෙනම් center ද justify ද මොකක්ද තියෙන්නේ? ඡේදයේ එක එල්ල කිරීම. කවුරු හරි මට කියන්නකෝ. කියලා තියෙන්නේ. left. ඡේදය තියෙන්නේ වමට එක එල්ල වෙනවා. ඒතර මම පුතේ මෙන්න මෙතනදී දැන් මේ ඡේදයේ මහ ලොකු ඡේදයක් තියෙන එක දිහා ඒක එච්චර ගණන් ගන්න එපා. මෙතන මහ ලොකුවට පේනවා. මම මෙතන P ගාවට ගිහිල්ලා උඩම තියෙනවා P කියලා. P කියන එක ගාවට ගිහිල්ලා මම එයාව පල්ලෙහා පෙළියකට ගන්නම්. එතකොට පේනවනේ පැහැදිලිව. P ගාවට ගිහලා මම align
align සමානයි මම ලියනවා right කියලා r i g h right p align සමානයි right save කරා දැන් refresh කරාම බලන්න ඡේදයේ දැන් එක එල්ල කිරීම දකුණ දැන් බලන්න හරි කෙලින් තියෙන දකුණු පැත්ත කෙලින් right align ඒ වගේම මට පුළුවන් මේ ඡේදය center කරන්න ඒතර center කරන්න නම් තව ක්‍රම තියෙනවා මම දැන් එක ක්‍රමයක් මේ කියන්නේ මම මේ ඡේදය center කරනවා මම right කියන එක මකලා ලියනවා center ඡේදය center කරනවා හරි ඡේදය center කරනවා මෙන්න දැන් ඡේදය තියෙන පුතේ center වෙලා බලන්න දෙපැත්තම හරි කෙලින්නේ නැහැ තේරෙනවද නේ දෙපැත්තම හරි කෙලින්නේ නැහැ center වෙලා තියෙන අපි මාතෘකාවක් වගේ නම් center කරනවා center හරි ඒ වගේම ඡේදයක් අපිට justify කරන්න justify එකේදී බලමු වෙන දේ මොකද්ද කියලා ඡේදයක් අපිට බලන්න justify කරන්න මම ලියනවා මෙතන center කියන එක මකලා දාලා justify කියලා අකුරු වර්ධින් justify අන්න save කරා මම මෙයාව refresh කරනවා මෙන්න බලන්න දැන් තියෙන justify එකේදී ඔයාලා දන්නවා අපි 10 වසරේදී ඉගෙනගෙන තියෙනවා justify එකේදී වමයි දකුණයි දෙකම එක එල්ල වෙනවා justify එකේදී වමයි දකුණයි දෙකම එක එල්ල වෙනවා එතකොට පුතේ අපිට පුළුවන් ඡේදයේ එක එල්ල කිරීම වෙනස් කරන්න. අතන මම මේක කිව්වේ වැඩිපුරම පේපර් එකේ අපෙන් අහනවා මෙන්න මේ මේක. පේපර් එකෙන් අපිට දෙනවා හිස්තන align සමානයි justify. මේ හිස්තැනට එන උත්තරය මොකක්ද? දැන් ඔයා දන්නවා. මේ විදිහට alignment එකක් දෙන්න පුළුවන් මොකටද? එක එල්ල කිරීමක් කරන්න පුළුවන් මොකටද? ඡේදයකට. ඔය විදිහට එක එල්ල කිරීමක් කරන්න පුළුවන් ඡේදයකට. ඒක නිසා අපිට P කියන එක තමයි අතන උත්තරේ එන්නේ. align හිස්තැනක් align සමානයි justify වගේ එකක් තිබුණොත් එන්නේ P. හිස්තැනක් align සමානයි right වගේ එකක් තිබුණොත් ඕන එකක් තුනේ මෙතන. right නම් සාමාන්‍යයෙන් දාන්නේ අපි තුමු left හරි center හරි මොකක් හරි. මොන center එන්නේ P. මුලට එන්නේ P. P එකක් තමයි පුතේ align කරන්නේ. ඡේදයක් තමයි align කරන්නේ. ඒතර මට ඒක තමයි උගන්වන්න වැඩි ප්‍රෝමනා වුනේ. අපි P එකත් එක්ක තමයි align කියන ගුණාංගය භාවිතා කරන්නේ. P කියන tag එකත් එක්ක තමයි align කියන ගුණාංගය භාවිතා කරන්නේ. හරි. අපි මාතෘකාවක් ලියමු. ඡේද එක එල්ල කිරීම. මාතෘකාවක් ලියමු. ඡේද එක එල්ල කිරීම. P align කියන එක. ඡේද එක එල්ල කිරීම. ඡේද එක එල්ල කිරීම. හරි. එතන යටින් ලියමු P උසුලනය සමග align නැමැති P උසුලනය සමග align නැමැති ගුණාංගය පහත පරිදි භාවිතා කළ හැකි වේ. align නැමැති ගුණාංගය පහත පරිදි භාවිතා කළ හැකි වේ. මෙහෙම ටිකක් අපි ලියා ගමු පුතේ. right කියන එක නෑ ඇත්තට අපිට එන්නේ නැහැ. මම නෑ අපි ලියමු. හරි. එතකොට align සමානයි center right left justify වගේක් ආවොත් එනේ P එකත් එක්ක. ඒක මතක තියාගන්න ඕනේ.
p tag එකත් එක්ක තමයි එන්නේ. හරි. p tag එක close කරන්න ඕන close කරන්නේ p විතරයි. align left ඒව close කරන්නේ නැහැ. ඒව ඉබේ close වෙනවා. close කරන්නේ tag එක p පමණයි. මොකද tag එක p align ඔය ඒව කියන්නේ attribute එකක්. align කියන්නේ attribute එකක් left කියන්නේ යාගේ value එක ගුණාංගයක්. හරි. ඔය වගේ. වටිනකමක් වගේ value එක. උතර ඔය ටික ලියා ගන්න. ඔතනින් p align සමානයි left, p align සමානයි right, p align සමානයි center, p align සමානයි justify. හරිනේ පුතේ ඒක මොනවා හරි අපහැදිලි නම් පුතේ මේ කියන එකක් මගෙන් අහන්න ඕනි. අපහැදිලි නම් මගෙන් අහන්න ඕනේ. දැන් ළමයි 39ක් විතර හිටපු එක දැන් 35ක් වෙලා. එහෙම වෙන්න බෑ. බලපතේ දැන් මේ ඒ සාමාර්ථයක් ඕන නම් අඛණ්ඩව පන්තියට සහභාගී වීම ගොඩක් වැදගත්. දැන් මේකම තව චුට්ටකින් පෙන්නන්නම් මේක පේපර් එකේ තියෙනවා. හැම පේපර් එකම එක පේපර් එකක් පෙන්නන්නම් උදාහරණයක් විදියට. P එක හැමදාම වගේ පේපර් වල තියෙනවා. හරි. අපි පුතේ සාමාන්‍ය දැන් මට මේ සමීර කාර්යසම් කියන එක අපිට ඡේදයක් විදියට ඕන නම් මට බලන්න P align සමානයි center කියලා ලියන්න. හරිද? P align සමානයි center. මේක අවසානයේදී පුතේ අපි P close කරනවා. close P. එතකොට center කරගන්න පුළුවන්. center කරගන්න පුළුවන්. මම සමීර කාර්යසම් කියන center වුණා. හැබැයි පුතේ සාමාන්‍යයෙන් අපි center කියන tag එක විතරක් center කියන එක විතරක් මෙන්න මෙහෙම භාවිතා කරනවා. P align කතා දාන්නේ නිකම්ම center. අවසානයේදී center close කරනවා. එතකොට left කියලා ලිව්වට ඒව වැඩ කරන්නේ නැහැ මෙහෙමද? මුලින් left කියලා ලියලා අන්තිමට left close කරාට ඒක වැඩ කරන්නේ නැහැ. center එක පමණක් මෙහෙම වැඩ කරනවා. center එක පමණක්. ඡේදයක්, පේලියක් ඕන එකක් center කරගන්න අන්න. center කරගන්න මේක භාවිතා කරන්න පුළුවන්. දැන් මම save කරනවා යාව. center කියලා දැන් ලියලා save කරා. මෙන්න web page එකට refresh කරා. ඒත් center එහෙමම තියෙනවා. අර පොඩි එකපාරට වෙනසක් වුණේ අර p එකක් දැම්මත් පුතේ පොඩි පේලියක් තියාගන්න හිස්. දැන් ඒක නැති වුණා. පේලිය නැති වුණා. ඒක තමයි එකපාරට උඩට පනිනවා වගේ පෙනුනේ. අර නැත්නම් සාමාන්‍ය විදියට අපිට ඡේදයක් නැත්නම් පේලියක් center කරගන්න පුළුවන්. මේ විදියට ලියලා. හරි. එතකොට නිකන් අපි ලිව්වේ center tag එක. ඒක center පමණයි පුතේ එහෙම ලියන්න පුළුවන්. left justify ඒව ලිව්වට වැඩ කරන්නේ නැහැ. center එක විතරක් කොහොම වැඩ කරන්නේ. හරි. ඔතන යටින් ලියමු. ඔතන යටින් අපි ලියමු ඡේදයක් අලුතෙන්. තවර ලකුණකුත් දාලා ඕනනම් ලියන්න. තවර ලකුණක් දාලා ලියන්නකෝ හැමෝම. තවර ලකුණක් දාලා center උසුලනය පමණක් center උසුලනය පමණක් center උසුලනය පමණක් පහත පරිදි center උසුලනය පමණක් පහත පරිදි භාවිතා කළ හැකි වේ. center උසුලනය පමණක් පහත පරිදි භාවිතා කළ හැකි වේ. මෙන්න මෙහෙම ලියාගන්න ඊට පස්සේ මේක ලියා ගන්න. center එක විතරක් ඔය වගේ භාවිතා කරන්න පුළුවන්. හරි. ලියවන පුතේ ඔකනේ.
මෙන්න මේකේ දැන් මම ඔය අද කියලා දීපු ටික මම අහන්නේ. මම මුත් ඕනේ නැහැ දැන් ඔයාලට. මෙන්න මේකේ හතරට මොකද්ද උත්තරය? හතරට. පුතේ මේකේ හතරට උත්තරය මොකක්ද? ඔව්. හතරේ කීපයක් තියෙනවා. මේ හතරේ ඔක්කොටම එන්නේ P. මොකද අපි P align center මේ P align center P align center අවසානයේ P close නේ හතර close. එහෙම තියෙන්නේ. අතර උත්තරේ P පුතේ. හැමදාම පේපර් එකේ අහනවා පුතේ මේ ටික ඔයාලා බැලුවමත් පේනවා. පේපර් එකේ තියෙන මේ අපිට රිසල්ට් එක දීලා තියෙනවා. බැලුවමත් පේනවා. මේ ඩෙන්ගු ෆීවර් is mosquito borne එහෙම එකක් තියෙනවනේ. අතර ඒක බලන්න පුතේ පේලිය අතර පරතර හිස් පේලියක් එහෙම තියලා තියෙනවා නම් ඒ බොහෝ විට එන්නේ ඡේද. බලන්න ගිහිල්ලා හොඳේ ටැක්ස් ටිකක්. ඒව ඡේද. ඒතර P. ඒතර P තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒතර අපි උත්තර ලියද්දී පුතේ දැන් මම ඔයා පේපර් එකේ උත්තර ලියන විදියටම තමයි කියලා දෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ඕන උත්තර ලියද්දී ටක් ගාලා අලයින් එකක් එනවනම් ඒ එන්නේ P එක. හරි. එහෙම මතක තියාගෙන ඉන්න ඕනේ. ඒතර ටක් ගාලා උත්තර ලියන්න පුළුවන්. අලයින් එකක් එනවනම් ඒ එන්නේ P ටැග් එක එක්ක. එහෙම නැතුව සෙන්ටර් පමණක් අර කියපු විදියට එන්න පුළුවන්. සෙන්ටර් කියන එක පමණක් අර මම කියපු විදියට එන්න පුළුවන්. වෙන ඒවා එහෙම එන්නේ නැහැ. හරි. වෙන අලයින් එකක් එනවනම් අනිවාර්යෙන් එන්නේ P එක. සෙන්ටර් කියන එක පමණක් පුතේ දැන් මෙතන තියෙන්නේ පුතේ. center dengue fever what is it and how to stop it කියලා තියෙන්නේ. ඒතර ඒක දෙන center මේ center close. ඒතර එයාට P දාලා නැහැ. මොනම් එයාට P දාන්න පුළුවන්. මෙයාට එහෙම දාලා නැහැ. එයා center close කියලා ලේසියෙන් ලියන්න පුළුවන්. එහෙම ලියන්න. මෙතනත් එහෙමයි center අවසානයේ center close. දැන් මේකෙදි P align P එකත් එක්ක තමයි align එක භාවිතා වෙන්නේ. P කියන්නේ ඡේදයක් paragraph එකක්. මම ගිය සතියේත් කිව්වා උත්තර ටික යටින් දෙනවා. ඒක නිසා හරිම ලේසි. උත්තර ලියන්න. හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. අපිට තව ටැග්ස් කීපයක් විතරයි කතා කරන්න තියෙන්නේ. අපි ටැග්ස් දැන් ගොඩක් කතා කරා. ඉස්සරහට අපි ඔහම එමින් යමු. අපි ලබන සතියේ පින්තූරයක් ඇතුළත් කරන විදිය, වගුවක් ඇතුළත් කරන විදිය, ওই දේවල් කීපයක් කතා කරනවා. ඒතර මේ මම කලින් ඉඳන්ම කිව්වා පුතේ ඊටාම වැදගත් පාඩමක් මේක. එනවාට විභාගෙදී ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක්. ඔයා වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. මම හැමතිස්සෙම කියනවා Excel, Access, ඊට පස්සේ flow chart, ඊට පස්සේ HTML. ඔය ඒ කියන්නේ සමහර ළමයි flow chart ටිකත් අරලා දානවා. හැබැයි ඒ සාමාර්ථගත බහුතරයක් ළමයි Excel, Access, ඊට පස්සේ මේ HTML ඒ ප්‍රශ්න වල උත්තර ලියලා තියෙනවා. සොයත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. මහාංශ වෙන විභාගෙට ඔයාගේ විභාගේ කල් ගියේ කියලා කිව්වේ නෑනේ. හරි බොහෝ විට කල් යන එකක් නෑ. දැන් ඉස්කෝල ඉස්සරදී පටන් ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක නිසා සූදානම් වෙන්න හොඳට විභාගෙට. මහාංශ වෙනවා. ඔයාලා හැමෝටම මේ නමයක් ගන්න පුළුවන්. මහාංශ වුණොත් නිකන් ඉඳලා නෙවෙයි. මහාංශ වෙන්න ඕන. ICT වලට එකක් වුණ කොහොමද? ඒකට මහාංශ වෙනවනේ හැමෝම පාඩම් කරන්න වෙනවා. නිකන් අතර පන්තියට දැන් පන්තියට ළමයි දෙන්නෙක් එකපාරක් ආවා විනාඩි 10ක් 15ක් ඉඳලා ආයෙ අයින් වුණා. කලින් සමහර පන්තියට සම්බන්ධලා හිටපු ළමයි වෙන්නේ නැති. හරි එහෙම අයින් වෙලා කොහොමද? ඒ කියන්නේ මේ පන්තියේ නැතුව වෙනෙන් කොහෙන් හරි දැන් ඉස්කෝලේ උගන්වන්නේ නැහැනේ මේ ටිකේ. අනේ ඉගෙන ගන්නව නම් ගැටලුවක් නැහැ. හැබැයි ඉගෙන ගන්න ඕන ඒ යන තැනකට ගිහිල්ලා සම්පූර්ණ කාල සීමාව ගත කරලා ඉගෙන ගන්න ඕන. විභාගේ සමත් වෙන නම්. හරි. එහෙනම් පුතේ අද අපි පන්තිය නවත්තනවා. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්